ගමනකට ශක්තිමත් පදනමක් වෙයි කියලා. මේ ගැන කල්පනා කරන්න. අද අපේ රටේ ඉන්නේ ඊටාම තීරණාත්මක තත්වයක. විවිධ ජාතීන් විවිධ ආගම්වලට දක්වන සාම්‍ය දක්වන සංහිඳියාව සෙනෙහස මේක අපිට ජාතික කාර්ය සාධක බලකායකින් කළ හැකි දෙයක්ද ඊට වඩා එහා යන්න ඕන කාරණයක්ද මේ සඳහා ඔබයි මමයි පුරවැසියන් විදිහට කොයි විදිහ යුතුයකමක් ඉෂ්ට කරන්න ඕනේද මේ සඳහා අපේ ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව පුරවැසියන්ගේ අයිතිය නිදහස ආරක්ෂා කිරීමට කොච්චර කැප වෙලා ඉන්නවද අපි විසින් පාර්ලිමේන්තුවට යවන්න ඉන්න දේශපාලඥයෝ මේ කාරණා ගැන කොච්චර සංවේදීද මේ වගේ කරුණු ගොඩාක් එකතු කරගෙන තමයි අදත් යථාර්ථයේ වේදිකාව ඔබේ නිවහනට ආවේ. ඉතින් ඉදිරි පැය එකහමාරක් ඇතුළත අපිත් එක්ක රැඳී ඉන්න අපි අදත් තරුණ දේශපාලන නායකයන් දෙදෙනෙක් ඔබගේ ගෙදරට ගේනවා. ඔවුන් සමග සංවාද වෙන්න, ඔවුන්ගේ සාකච්ඡාවලට ඔවුන් එක්ක සම්බන්ධ වෙන්න, ප්‍රශ්න අහන්න. ප්‍රශ්න වලට උත්තර ලැබෙන්නේ නැත්නම් දිගින් දිගට මේ ප්‍රශ්න අහන්න අපේ Facebook පිටුව ඒ සඳහා විවෘත වෙලා තියෙනවා. ඉතින් යථාර්ථයේ අරමුණ ඔබට දැන් කොහොමත් පැහැදිලි. මෙවර පළවෙනි වතාවට පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙන සමාජික නාම යෝජනා දීපු සමාජිකයන් අපි මේ තලයට ගෙනවා. ඔවුන් එක්ක ඔබ සම්බන්ධ කරලා ඔවුන් එක්ක ඔබට තියෙන පරතරය දේශපාලඥයන් සහ පුරවැසියන් අතර තියෙන පරතරය අඩු කරලා ඒ වගේම මේ අවුරුද්දේ ඡන්දෙ දෙනකොට ඔබට හොඳ ඡන්දයක් පාවිච්චි කරන අවංකව ඡන්දය පාවිච්චි කිරීමට මෙම වේදිකාව යම් පිටුහලක් වෙනවා නම් ඒක තමයි යථාර්ථයේ අරමුණ. ඉතින් අපි දැන් සූදානම් අපි හැම එකනම ඊටාම උවමනාවෙන් බලන් ඉන්නවා වැඩසටහන ආරම්භ කිරීමට. ඉතින් ආරම්භ කිරීමට කලින් අපිට නීති රීති කීපයක් තියෙනවා මම කැමතියි ඒක ඔබට දන්නන්න. අපි කොයි වෙලාවකදීවත් මේ වේදිකාවේ කිසිම පුද්ගලයෙකුට හෝ කිසිම පක්ෂයකට අපහාසයක් වෙන්න විදිහ ප්‍රකාශ කරන්නේ නැහැ. නමුත් එවැනි ප්‍රකාශයක් කරොත් ආරාධිතෙක් හෝ ප්‍රේක්ෂකයෙක් ඒ වගකීම සම්පූර්ණයෙන්ම ඔබ බාර ගන්න ඕනේ. ඒකට ජාතික හඬ ව්‍යාපාරයවත් යථාර්ථයේ වේදිකාවවත් වග කියන්නේ නැහැ. ඉතින් අපි හොඳින් කාලය කළමනා කරගෙන ඉදිරියට යමු. මම කැමති ඒත් එක්කම වේදිකාව මගේ මිතුරිය සහ සටන් සංගය සොරායට දෙන්න. ඊට කලින් මම ඇයට කෙටි හැඳින්වීමක් කරන්න. සොරා මරික්කාර්ඩීන් වෘත්තියෙන් නීතිඥවරියක්. ඒ වගේම අන්තර්ජාතික සමාජ ක්‍රියාකාරිනියක්. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව ඇතුළත අය දේශපාලනයේ කාන්තා නියෝජනය වැඩි කිරීමට සෑහෙන උත්සාහයක් දරන අපිත් එක්ක විශාල වැඩසටහනක් ළඟදී දියත් කරා. නමුත් මට සොරාය හම්බෙන්නේ වෙනම තලයකදී. ඒ මානව හිතවාදී ශක්තිමත් ඉතාම සංවේදී කාන්තාවක් විදිහට. සොරාය. Unmute. Oh, sorry. බොහොම ස්තුතියි මනු ඔබගේ වචන හැඳින්වීම අහලා මට ඉතාම මේ හදවත පිරීලා ගියා. Thank you. So මනු තිසේරා කියන්නේ කවුද කියලාත් අපි අඳුර ගන්න ඕනේ. සංනිවේදනයේ සහ උදේශනීය පිළිබඳව විශේෂඥයෙක්. ස්ත්‍රී පුරුෂ සමාජවාදයේ පිළිබඳව නිරන්තරයෙන් තමන්ගේ හඩ අවදි කරන සමාජ ක්‍රියාකාරිනියක් ඇය. Thank you again, Manu. Vanakkam நண்பர்களே. எங்கள் நிகழ்ச்சி பேர் யதார்த்தය. இந்த நிகழ்ச்சியில் நாங்கள் எதிர்கால அரசியல்வாதிகளை நோர்காணல் செய்வோம், இன்டர்வியூ பண்ணுவோம். இன்றைக்கு இப்ப எங்க இலங்கையில அரசியல்வாதிகளுக்கு பொறுப்பு இல்லை, பொறுப்பு குறோ. அவங்களோட பொறுப்பு அவங்கள் கட்சியில் தலைவருக்கு மாற்றும். இது எங்களோட நாட்டுக்கு தீய செய்தி. இந்த நிரலின் எங்கள் நோக்கம் புதிய அரசியல் கலாச்சாரம் ஒன்று உருவாக்க. அந்த அரசியல் கலாச்சாரத்துல உங்களுக்கு முக்கியமான 2 விஷயம் நினைவு பற்றி சொல்லணும். ஒன்று, நீங்க பாராளுமன்றத்துக்கு அனுப்புற
அரசியல்வாதிகள் உங்களுடைய எதிர்கால பார்வை இருக்கா? Do they have your vision? அவங்களுக்கு உங்களோட எதிர்கால பார்வை இருக்கா? ரெண்டாவது நீங்க யோசிக்கணும், நீங்க அரசியல் பாராளுமன்றத்துக்கு அனுப்புற அரசியல்வாதிகள் உங்களுக்கு ஒருவருக்கு ஒருவர் பொறுப்பு இருக்கா? Are you accountable to each other? அவர்கள் பாராளுமன்றத்தில் உங்களுக்காக என்ன செய்வாங்க? இது நீங்க கேட்கணும் விஷயம், எந்த நாளும் கேட்கணும் விஷயம், எலெக்ஷனுக்கு மாத்திரம் இல்லை. நாங்க உங்களுக்கு எங்களோட இருங்க இந்த 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 நிகழ்ச்சியில் பார்த்து கேள்விகள் கேளுங்க. நன்றி. මේ අවස්ථාවේ මම මගේ යෙහෙළිය තුෂ් වික්‍රමනායක ඔබට හඳුනා දෙනවා. තුෂ් වික්‍රමනායක අය වෛද්‍යවරියක්, සමාජ ක්‍රියාකාරිනියක්, විශේෂයෙන් ළමා සහ කාන්තා අයිතීන් ගැන. ළමා හිංසනයට තිත පදනමේ ආරම්භික සභාපතිනිය ඇයයි. Welcome to the show, Tush. Thank you, Soraya and Manu, Bhumi Stuti. Aiboan, my fellow citizens. So we sit down again for another interesting conversation on modern politics, or what we want of modern politics. Welcome to Yathartha, the show hosted by Jatika Handa, led by three wonderful women, I must say, and getting all the citizens on board towards a new dawn, a new era of modern politics with the youth, more youthful participation. Yathartha is a very unique political show which goes beyond borders. It's non-traditional, it's trilingual. And there are so many firsts about this show, which I'm sure you may have already noticed over the last 3 shows over the last week or so. This show comes to you every Saturday and Sunday at 9 p.m. So please keep that date free, keep that time free, and sit down and get to know who intends to represent you. We introduce the newcomers, the first timers, the rookies to the general election from any party, from any area, from any ethnic or religious background. We have no discriminations on this platform, and that's very important for you all to know. We also have a very specific selection criteria of our own. We have to be first be certain, we have to be comfortable as to the people that we introduce to you. So we have a selection criteria as to whether they are qualified educationally, whether they have any criminal records, whether they have done any social work before, whether they have participated in any form of groundwork. What kind of group are they with? Do they have good credibility? So we actually do a little bit of vetting. And this is very important because you can be assured that the people that we introduce are hopefully not just responsible, not just accountable, but also the kind of people that we want with a good heart to take our country forward. So without further ado, let's get on. But a simple ground rule is this is a very professional platform, and we hope that neither the audience on the live show, on the live feed on Facebook, excuse me, nor the contestants will be abusive of any particular person or a party. So let's get on with the show. Sit back, relax, meet your contestants, ask the questions, and be sure of who you want to represent, who you want to be represented by. Okay. දැන් අපි යථාර්ථයට යොමු වෙමු. එහෙනම් බප්පි ගානත් අරගෙන ඉන්න අපිත් එක්ක තප එකමාරක් හෙලවෙන්න එපා අඟලක්වත්. හොඳයි. අපි අද කල්පනා කරගෙන හිටියේ නම් බොහොම powerful lady show එකක් කරන්න පස් දෙනෙක් එක්ක එකතු වෙලා කාන්තා විප්ලවයක් ඇති කරන්න. නමුත් අපිට ඒක දැන් අද කරන්න චුට්ටක් අපහසුයි. එන්න හිටපු එක අපේක්ෂිකාවක් දැනුම් දීමක් නොකර නැවතුණා. නමුත් අපි මේ අවස්ථාව මගහැරියේ නෑ.
සුදුසු කෙනෙක්ව අපි පැයක් ඇතුළත එකතු කරගත්තා. මම හිතන්නේ ඒකට අපි විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕනේ. මේක කඩාකප්පල් නොවි කරගෙන යන ඉදිරියට එකතු වුණාට අපි හඳුනාගමු එහෙනම් මේ නවක දේශපාලඥයෝ කවුද කියලා. මුලින්ම මාතරින් ඔබව නියෝජනය කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා ජාතික ජන බලවේගයේ අපේක්ෂිකා අපි කැමරාස් දාගමු. And Taruka, you can put yours also. Jatika Jana Balavege Apekshika Saroja Polraj, Aya, Upadidharinyak, Diploma Upadidharinyak, මේ භාෂා සම්බන්ධව ඒ වගේම ගුරු වෘත්තියක් ගුරුවරියක් ඒ වගේම ඇය සභාපතිනිය IT නුදෙසා කාන්තාවෝ සංවිධානයේ ඔබව බොහොම ආදරයෙන් ගෞරවයෙන් අපි පිළිගන්නවා අයිබෝවන් සරෝජා අයිබෝවන් ඒ වගේම අපේ නව පැයක් ඇතුළත අපිත් එක්ක සම්බන්ධ වෙච්ච කෂේරුකාවක් තියෙන මොකද කිසිම ප්ලෑන් එකක් නැතුව මෙතනට ආවේ ඔය වගේ තරුණ ජවයක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම අපිත් එක්ක ඉන්නවා අද තාරුක රණවීර එතුමා වාණිජ්‍ය සහ කළමනාකරණය පිළිබඳ උපාධිධාරියෙක් ඒ වගේම හරිත පෙරමුණේ මහලේකම් සහ පරිසර හිතවාදියෙක් ඔහු එන්නේ ස්වාධීන කණ්ඩායමක් කරහා ගම්පහෙන් ඔබතුමාවත් අපි ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා අයිබෝවන් තාරුක අයිබෝවන් තුෂ් අයිබෝවන් හරි මම හිතන්නේ දෙන්නටම අපි මුල් නමින් කතා කරාට ප්‍රශ්නයක් නෑ නේද කිසි ප්‍රශ්නයක් නෑ හරි බොහොම හොඳයි අපි එහෙනම් වැඩසටහන පටන් ගමු අපි මම ආරාධනා කරනවා මනුට පළවෙනි වටේ ප්‍රශ්න අහන්නයි කියලා මේ වටේ විනාඩි 3ක් ඔබ දෙපළටම ලැබෙනවා මනු හරි සරෝජා තාරුක මම ඔබ දෙපළටම එක ප්‍රශ්නයක් යොමු කරන්නම් ඉස්සෙල්ලා සරෝජගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙනවා ඊට පස්සේ තාරුක ඔබේ පිළිතුර ඉදිරිපත් කරන්න ඔව් දැන් ඔබ දෙපළම දේශපාලනයට අලුත් මුහුණු මම මෙහෙම කිව්වේ ජාතික දේශපාලනයට මට විශ්වාසයක් තියෙනවා ඔබ ඉන්න ප්‍රදේශවල ඔබ යම් මට්ටමින් ක්‍රියාකාරීව කටයුතු කරලා ජනතාව අතරට ගිය දෙදෙනෙක් කියලා. නමුත් ජාතික දේශපාලනයට ඔබ නව මුහුණු නිසා පොඩි මෙන්න මෙහෙම පැහැදිලි කිරීමක් කරන්න. ඉතාලම කෙටියෙන්. කවුද සරෝජා කවුද තාරුක? සරෝජට මොකද්ද රට වෙනුවෙන් කරන්න පුළුවන් එක වෙනසක්? ඔබේ ඡන්දදායකයන්ට ඇහෙන්න කියන්න තාරුක ඊට පස්සේ ඔබේ පිළිතුර දෙන්න. ඔව්. මුලින්ම යථාර්ථය මේ වේදිකාවට මම ස්තුතිවන්ත වෙනවා අපි වගේ නවකයන්ට මේ අවස්ථාව ලබා දීම ගැන විශේෂයෙන්ම ඔබ තුන්දෙනාට සහ සංවිධායක සියලු දෙනාටම මුලින්ම කියන්න ඕනේ ලංකාවේ දේශපාලනය කියන එක මේ වෙලාවේ තීරණය වෙලා තියෙන්නේ අපි දැන් මේ අභියෝග ගොඩක් නැද්ද විශේෂයෙන්ම මේ පසුගිය මාස දෙකමාරක් ගත්තොත් COVID-19 වසංගතයත් එක්ක අපේ රටට විශාල ගැටලු ප්‍රමාණයක් තිබෙනවා. එකක් ආර්ථිකය කඩන් වැටීම, රැකියා අහිමිවීම, රෝග නිවාරණය කරගන්න එක, ජනතාවගේ තත්ත්වය නගා සිටවන එක, විශේෂයෙන්ම රැකියා අහිමි වෙච්ච අය අධ්‍යාපනය අඩාල වීම, ඒ වගේම පාරිසරික තත්ත්වයන් සහ පාරිසරික සමතුලිතතාව රැක ගැනීම ආදී ගොඩාක් දේවල් තිබෙනවා. ඒ හැමදේම තිබියදී මේ මොහොත තමයි අපි රට වෙනස් කරන්න අලුතෙන් හිතන්නේ කොහොමද අලුත් රැකියා අවස්ථා හදන්නේ කොහොමද දැන් ලෝකයම ලොක්ඩවුන් වෙලා තියෙනකොට ජාත්‍යන්තර වෙළඳාම ආනයන අපනයන සම්බන්ධතා ඒ හැම දෙයක් ගැනම අලුතෙන් හිතන්න තියෙන අවස්ථාවක් දේශීය ආර්ථිකයක් ගොඩනගන්නේ දේශීය කෘෂි කර්මාන්තය නංවන්නේ ඒ ආදී බොහෝ මාතෘකා තිබෙනවා හැබැයි මේ හැමදේම යට ගිහිල්ලා මේ වෙනකොට මතුවලා තිබෙන්නේ අපි කොහොමද අනිත් පක්ෂය පරාද කරන්නේ අපි කොහොමද අනිත් පක්ෂය පරාද කරලා දිනන්නේ අපි කොහොමද 3න් 2ක් ගන්නෙ අපි කොහොමද අනිත් කෙනාගේ ඡන්ද පදනමට ගහන්නේ එහෙම නැත්නම් පුද්ගල චරිතයකට ගහන්නේ පුද්ගලයෙක් විනාශ කරන්නේ නැත්නම් එයාගේ ප්‍රතිරූපය දේශපාලනයේ පක්ෂය ඕනෑම දෙයක් විනාශ කරලා Taman කොහොමද පවතින්නේ එක්කෙනෙක් පක්ෂයක් හෝ එහෙම කියන එක. නමුත් රට කියන දේ පිළිබඳව රටේ ආර්ථිකය ගැන එහෙම පොදු අරමුණු වලින් දේශපාලනයට නිරත වීම මේ කාල සීමාව තුළ දක්නට නැහැ. මේක මේ වෙලාවේ විතරක් නෙමෙයි අපේ රටේ බොහෝ කාලයක් තිස්සේ දේශපාලනය තුළ තිබුණේ මෙන්න මේ අරමුණු. ඒක නිසා අපි රටක් හැටියට දුප්පත් වෙලා තිබෙනවා. අපි රටක් හැටියට ඉස්සරහට යන්න ඕනේ ජනතාව ගැන හිතලා. හැබැයි
ඒ නිසාම අපි තීරණය කරා මේක වෙනස් කරන්න ඕනේ. රටේ මිනිස්සු ගැන කතා කරන්න ඕනේ. රටේ ජනතාවට තියෙන ගැටලු ගැන කතා කරන්න ඕනේ. ඒ ගැටලු වලට විසඳුම් ගේන්න ඕනේ. ඒ විසඳුම් සඳහා වේදිකාවක් අවශ්‍ය වෙනවා. ඒ විසඳුම් සඳහා විශේෂයෙන්ම ජනතාව නියෝජනය කරන්න ජනතා නියෝජිතයන් තෝරා ගන්නා මැතිවරණයක් තමයි මේ පාර්ලිමේන්තු මැතිවරණය. ඒක පුද්ගලයන් අතර ගැටුමක් කරගන්නවාට වඩා මේ රටේ හෙට දවස ගොඩනගන්න පුළුවන් මතවාද අතර සංවාදයක් වෙනවට තමයි අපි වඩාත් කැමති. ඒක නිසා මේ වේදිකාවේ ඔබ සියලු දෙනා ගන්නා උත්සාහයට මම ස්තුතිවන්ත වෙන්නේ. මොකද මේක ඒ මාතෘකා සම්බන්ධ මේ රටේ ජාතික තලයේ සාකච්ඡා විය යුතු මාතෘකා ගැන කතා කරන වේදිකාවක් නිසා. ඒ නිසා මම පෞද්ගලිකව ගත්තමත් මම ජාතික ජනබලවේගය නියෝජනය කරන්නේ. මම ප්‍රදේශීය ගුරුවරියක් හැටියට සෑහෙන කාලයක් සේවය කරලා තිබෙනවා. ඒ වගේම අයිතින් උදෙසා කාන්තාවෝ සංවිධානයේ සභාපතිවරිය හැටියට ඉන්නවා. මම මවක්, මගේ ස්වාමි පුරුෂයා වෛද්‍යවරයෙක්. මම කාන්තාවක් හැටියට මම බලාපොරොත්තු වෙන්නේ අපේ රටේ අම්මා කෙනෙකුට හෝ තාත්තා කෙනෙකුට සිද්ධ වෙනවා නම් Tamanගේ දරුවා පාසල් දාන්න කවුරු හරි දේශපාලඥයෙක්ගේ පස්සෙන් යන්න, දේශපාලඥයෙක්ගෙන් ලියුමක් ගන්න මම පෞද්ගලිකව හිතනවා ඒක කාන්තාවකට එයාගේ කාන්තා ගැහැණුකම පිළිබඳව අභිමානයට පයින් ගහපු එකක්. දරුවෙකුගේ අයිතිවාසිකම ඉපදෙන හැම දරුවෙකුටම පාසලක් හිමි වෙන්න ඕනේ. ඒ අයිතිවාසිකමට පයින් ගහපු අවස්ථාවක්. ඒ හිමිකම අහිමි කිරීම. පාසලකට දාන්න, රැකියාවක් ගන්න, නිවාසයක් ලබා ගන්න, ලියුමක් ගන්න ආදී හැම දෙයකටම ලයිට් ගන්න, වතුර ගන්න, ඉඩමට ඔප්පුවක් ගන්න, ඉන්න නිවාසයක් ලබා ගන්න, ආහාර සලාකය ගන්න, සමෘද්ධිය ලබා ගන්න, ග්‍රාම සේවකගෙන් සහතිකයක් ගන්න ආදී හැම දෙයකම අපිට දේශපාලනයේ පස්සෙන් යන්න සිද්ධ වෙනවා නම් මේ රටේ ක්‍රමයක් නැහැ. ඒක නිසා අපි කියනවා මේක වෙනස් කරන්න ඕනේ කියලා. ඕනේ කියලා. හරි. බොහොම මම හිතන අලුත්ම අදහසක් ඉදිරිපත් උනේ. මීට අපි කතා කරපු වැඩසටහන් වල මේ කතාව අපි කරේ නැහැ. ඉතින් ඔබට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. වෙනසට අපි මුල පුරමු. තාරුක සමාවෙන්න. තාරුක. හැමෝටම ඇත්තටම ස්තුතිවන්ත වෙනවා. ජාතික ජනහඬ වෙනුවෙන් ඔයගොල්ලන් අපි හැමෝටම මේ වගේ අවස්ථාවක් දෙන එක, තරුණයන්ට අවස්ථාවක් දෙන එක මේ වෙලාවේ කතා කරන්න. ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණය බොහොම ළඟ තියෙනවා. ඒකට ඉදිරිපත් වෙන්න හදන මිනිස්සුන්ට යම්කිසි වේදිකාවක් හදලා දෙන එකට අපි ස්තුතිවන්ත වෙනවා මුලින්ම. අපි මනු ඔයාගේ ප්‍රශ්නට ආවොත් ඇත්තටම මම කවුද කියන තැන ඉඳලා අපි පටන් ගත්තොත් අපිට ලේසි වෙයි ඇයි මේ දේශපාලනය කරන්නේ, ඇයි මොකක්ද මේකට අපි එන්නේ, ඇයි මෙච්චර හදිස්සියෙන් අපි මේකට සම්බන්ධ වෙන්නේ, අපිට මොකක්ද හේතුව කියන එක. ඉතින් අපි මේ ඇත්තටම මනු කිව්වොත් අපි මේ යදයියේ මේ රට වෙනුවෙන් වැඩ කරන්න ගත්තා නෙමෙයි. ඇත්තටම මම අර තුෂ් කිව්වා වගේ මම ව්‍යාපාර පරිපාලන විපාදයක් තියෙනවා, MBA එකක් තියෙනවා, MBA එක තියෙනවා, දැන් කරමින් ඉන්නවා. එතකොට මම ව්‍යාපාරයක් කරමින් ඉන්නවා. එතකොට මම පාසලේදී ගත්තොත් අපි ප්‍රිෆෙක්ට් කෙනෙක්, ඊට පස්සේ අපි විශ්වවිද්‍යාලයට આવොත් යූනියන් එකේ ඉන්නවා, ඊට පස්සේ අපි එතනින් එළියට આવොත් අවුරෝරා කියලා සංවිධානයක් පිහිටගෙන රට වෙනුවෙන් සේවය කරනවා. හැබැයි අපි යම් තැනක තුෂ් මනු අපි දකිනවා අපි මේ වැඩ කරගෙන යනවා ඉස්සරහට. අපි 2015 මිනිස්සුන්ට වතුර බෙදනවා. ඊට පස්සේ අපි මේ විදිහට ගම් වතුර එනවා, අපි මිනිස්සුන්ට උදව් කරනවා. විල්පත්තු ප්‍රශ්න එනවා, අපි මිනිස්සුන්ට උදව් කරනවා. ඊළඟට අපි රටේ වනගහනය වැඩි කරන්න උදව් වෙනවා. රටේ මොකක් හරි ආපදාවක් ආවොත් අපි මැදිහත් වෙලා උදව් කරනවා. ඊළඟට COVID-19 ආවොත් අපි කිව්වොත් අපි ලක්ෂ 100ක PPE අවශ්‍ය මිනිස්සු 2000කට අවශ්‍ය කෑම බීම ලබා දුන්නා කියලා. ඒක තමයි අපි කරපු දේ. අපි මේ මාස එකමාරක දෙකක කාලය ඇතුළත අපි එළිය ගිහිල්ලා වැඩ කරා. හැබැයි අපි දකිනවා මනු තුෂ් මේ අපි කරපු හැම දෙයකම ඔබ හිතන්න නිකන් ලොකු ටැංකියක්. මේ ලොකු ටැංකියේ අපි හිලක් වහනවා. නමුත් අපි ඒ හිල වහගෙන ඉන්නකොට අර අනිත් හිල් දහස් ගානකින් මේ වතුර ගලාගෙන යනවා. ඉතින් අපේ රටේ අපි දැක්කොත් ඒ ප්‍රශ්නේ ඒ වගේ. අපිට අහිමි වෙන සම්පත් ඔබට මට පුළුවන් දද විල්පත්තු ආපහු ගන්න. ඔබට මට පුළුවන් දද
මත්තලා පහු ගන්න. ඔබට මට පුළුවන් හම්බන්තොට වරාය. ඒ සමාවෙන්න ප්‍රශ්නේ එතකොට නිසා තාරුක සමාවෙන්න ඔබට බාධා කරාට එතකොට තාරුක කරන්න හදන වෙනස මොකද්ද මේ වැඩිපුර ගලාගෙන යන දේවල් නතර කරන්නද? අනිවාර්යෙන්ම. මනු ඒ කියන්නේ අපි එක හිලක් වහලා අපි නවතිනකොට අපි එක දිගට මම ඔබට උදාහරණයක් කියන්නම්. ගම්පහ වනගහනය 101.6යි. ඔබ දැනුවත් නම් ලංකාවේ වනගහනය අඩුම දිස්ත්‍රික්කය ගම්පහ. ඉතින් ඒකත් එක්ක වතුර මිනිස්සුන්ට හිඟවේගෙන යනවා. ඉතින් අපි ඇමතිවරයෙක් හම්බෙන්න යනවා මේ ආණ්ඩුවේ විවිධ ආණ්ඩුවල අපි ඇමතිවරු හම්බෙන්න යනවා. අපි වනගහනය වැඩි කරමු. අපි මේ වතුර ප්‍රශ්නෙට දිගු කාලීන විසඳුමක් ගේමු මිනිස්සුන්ට වතුර දෙන්න. නමුත් අපිට යම් තැනක නවතිනවා. අපි කරන ව්‍යාපෘති යම් තැනක නවතිනවා. අපිට ඕන අන්න එතනින් එළියට යන්න. හරි. බොහොම ස්තුතියි. ඔබේ මම හිතන්නේ ප්‍රේක්ෂකයන්ටත් එක පැහැදිලි ඔබේ මොකද්ද අරමුණ මොකද්ද ඇති කරන්න හදන වෙනස කියලා. අපි ඊටු ප්‍රශ්න වලට යමු. තවත් කතා කරන්න අවස්ථාවක් තියෙනවා. බොහොම ස්තුතියි. ස්තුති මනු මම මේ අවස්ථාවේ ප්‍රශ්නයක් අහනවා සරෝජාගෙන්. I was very happy when I read your profile. You did not like discrimination and corruption. Those were two things you were really keen on addressing once you entered parliament. And you spoke about peace and harmony in Sri Lanka. And you insisted on good governance. These are absolutely powerful values. So good governance, Saroja, means there should be consensus. We must ask people, there should be consensus. Then we have to have accountability. We can't just do whatever we like. Then we need to have transparency, which is so lacking in our country today. We have to be inclusive. That is so lacking. Everybody is playing their own game. And you just said this term has all been about whom to defeat and how to win an election, not about the welfare of the people. Then we need the rule of law and we need efficiency. And we have a population that is not very, very educated on these issues. Being a woman, how will you alone take these issues and look for a resolution? How can you do this by yourself? And what are your plans to resolve these issues, to bring about a solution in a different, unique, creative way? Yeah. Thank you for this question. මුලින්ම දැන් මේ ප්‍රශ්නේදී අපි දන්නවා ලංකාවේ අපි මේ අකටයුතුකම් වලට වෙනස්කම් වලට ලක් වෙන්න අපිට හේතු ගොඩක් තියෙනවා. දැන් අපි ගත්තොත් ලංකාව වගේ රටක ආගම් ජාති අනුව අපි බෙදිලා. පක්ෂපාත හැටියට බෙදිලා. කුල හැටියට බෙදිලා. ස්ත්‍රී පුරුෂ භාවය අනුව බෙදිලා. ඒතර මේ හැම බෙදීමක්ම එක්ක අපිට බලාපොරොත්තු වෙනවා මේ කිසිම අසමානතාවයක් නැති රටක්. උදාහරණ හැටියට ගත්තොත් අපි ලංකාවේ තිබෙනවා ස්ත්‍රී පුරුෂ සමානතාව නැත්නම් ස්ත්‍රී පුරුෂ සමාජභාවය අනුව අසමාන කොට සලකන්නේ නැහැ කියලා කාන්තා ප්‍රඥප්තියක්. හැබැයි මේ කාන්තා ප්‍රඥප්තිය තිබුණා උනත් අපේ රටේ අදටත් තියෙනවා එකම රැකියාවට උදාහරණයක් විදිහට සරලවම ගත්තොත් කම්කරු රැකියාවක් ගත්තොත් ඒ කම්කරු රැකියාවේ පිරිමි කෙනාට ගෙවන පඩියට වඩා ඉතාමත්ම අඩු පඩියක් තමයි කාන්තාවකට ගෙවන්නේ. ඒ එක උදාහරණයක්. ඊට අමතරව රැකියාවක් කරන තැනක ගත්තොත් මේ රැකියාවේ ඉහළට යන්න, තනතුරක් ලබා ගන්න, තමන්ගේ උසස් වීම ගන්න, වැඩිවීම ගන්න කාන්තාවන්ට ලිංගික අල්ලස් දෙන්න වෙන අවස්ථා අපි දැකලා තියෙනවා. විශ්වවිද්‍යාලවලදී තමන්ගේ සුදුසුකමට අනුව වෘත්තිය ලබා ගන්න හරි තමන්ට ක්ලාස් එක ගන්න හරි තමන්ගේ ආත්ම ගෞරවය පාවලා දෙන්න වෙන කාන්තාවන් අපි දැකලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි අපේ රටේ අපි යහපාලනය කියලා කියන එක වචනයක් විතරයි. දැන් අපි යහපාලනය කියන එක දැන් අපි ඕනෑම කෙනෙකුට විනයක් ඩිසිප්ලින්. දැන් අපේ රටේ ඩිසිප්ලින් කියලා කියන්නේ මොනවා හරි ලිංගිකත්වය හා සම්බන්ධ විනයක් කියලානේ හිතන්නේ. එහෙම නැහැ. අපි පුද්ගලයාට ගරු කරන්න ඕනේ, ස්ථානයට ගරු කරන්න ඕනේ, කාලයට ගරු කරන්න ඕනේ, සම්පත් වලට ගරු කරන්න ඕනේ. ඒ ගරුත්වය තමයි විනය කියන්නේ. අපි කවුරු හරි පුද්ගලයාට අපි ඉගෙන ගන්නකොට ගුරුවරයා ශිෂ්‍යයාට ගරු කරන සමාජයක්. දේශපාලඥයා තමාට ඡන්දය දුන්නු ඡන්දදායකයාට ගරු කරන සමාජයක්.
අපේ රටේ තියෙන්නේ ඡන්දයක් අරගෙන සම්පත්තිකත් පූරගෙන වරප්‍රසාද ටිකක් භුක්ති විඳගෙන ජනතාව උපයා දෙන බදු මුදලින් සියලු දේවල් කරගෙන තමන්ගේ පවුල් පන්සල් ආරක්ෂා කරගෙන තමන් වෙනුවෙන් වාහන අරගෙන තමන්ගේ දරු මල්ලන් පිට රටවල් වල පදිංචි කරලා මේ ඡන්දය දුන්නු ඡන්දදායකයාව පාගගෙන ඉන්න ක්‍රමයක්. ඒක කවදාවත් යහපාලනයක් good governance කියන එක අපිට ගන්න බෑ. ඒක නිසා මේ යහපාලනය වෙන්න නම් අපි දේශපාලඥයා කියන කෙනාට තියෙන සමාජය තුල ගොඩනැගෙන දේශපාලඥයා සමාජයට සේවය කරන සේවකයෙක් වෙන්න ඕනේ. ගරු බුහුමන් ලබන විරාජමාන වෙලා ඉන්න ලොකු පුටුවල ඉන්න සැප වාහනවල යන විශ්‍රාම වැටුප් ගන්න ආරක්ෂකයෝ පිරිපරාගත්තු ළඟට යන්න බැරි කිට්ටු වෙන්න බැරි ජනතාවගේ දුක කියන්න සමීප වෙන්න බැරි එහෙම ප්‍රභූ කෙනෙක් කියන සංකල්පය අපි බිඳවට්ටන්න ඕනේ. ඒක නැති කරන්න සැබෑ ලෙසම මේ පොළවේ මහ පොළවේ පය ගහලා ඉන්න කෙනෙක් තෝරා ගැනීමේ වගකීම තියෙන්නේ ඇත්තටම මේ රටේ ජනතාවට. මං එතනදි කියන්න ඕනේ අපි දේශපාලඥයා කියන කෙනාට ලොකු බිල්ඩ් එකක් හදලා ඒකට වැඳගෙන ඉන්න පිරිසක් බවට පත් වෙලා ඉන්න එක තමයි අපි ඇත්තටම අපේ රට දුප්පත් වෙන්න පළවෙනිම හේතුව. ඒ නිසාම එහෙනම් මුල් පාඩම අපි කියලා දෙන්න ඕනේ මේ වැඳගෙන ඉන්න එපා කියලානේ. එතනින් පටන් ගත්තත් හොඳයි නේද සරෝජන්? අනිවාර්යෙන්. ඒකට හේතු තිබෙනවා. ඒකට මම කියන්නේ ලංකාවේ ජනගහනය මම විශේෂයෙන්ම කතා කරනවා කාන්තාවන්ට මේ වෙලාවේ අපි 52% කාන්තාවෝ. අපේ ඡන්ද බලයෙන් තමයි මේ පාර්ලිමේන්තුවට දේශපාලඥයෝ පත් වෙලා යන්නේ. එතකොට එයාව ඒ තැනට යවපු අපිට තිබෙනවා අභිමානයක්. ඔයා ඉන්නේ මගේ බලයෙන්. ඔයා ඉන්නේ අපේ කතිරයේ පිහිටෙන්. ඔයාව එළියට ඇදලා දාන්න, කකුලෙන් ඇදලා බිමට දාන්න, පාර්ලිමේන්තුවෙන් දොට්ට දාන්න බලය තියෙන්නේ අපිට. ඒක නිසා අපිට යුක්තිගරුක වෙන්න කියන එක ජනතාව ඒත්තු ගන්නවන විදිහට නිදහස් වෙන්න ඕනේ. ස්තුතියි. Thank you very much. වැදගත් පිළිතුරක්. මම ඒක චුට්ටක් දෙමළෙන් කියන්නම්. அவ சொல்றா நாங்க பாராளுமன்றத்துக்கு அனுப்புற அரசியல்வாதியில் ஒரே நாங்க கும்பிட்டு கொண்டு இருக்கிறோம் அதை செய்ய வேணாம் அவங்களுக்கு சொல்லு கொடுங்க சக்தி இருக்கிறது எங்களோட காமன் மேனோட நாங்க தான் சக்தி இருக்கு அதை நாங்க நல்லா அண்டர்ஸ்டாண்ட் பண்ணணும் என்று அவ சொல்றா அதுதான் முக்கியமான சேஞ்ச் அவ கொண்டாட விருப்பப்படுற என்று சொல்றா බොහොම ස්තුති සරෝජා මම දැන් මේ කතාව දිගටම අහගෙන ඉන්න පුළුවන් හැබැයි කාල වේලාව නැති නිසා මම දැන් තරුකගෙන් ප්‍රශ්නයක් අහනවා තරුක දැන් අපි අපේ රටේ කියනවා one law for all කියලා හරිද ඒක හැබැයි මේ හැම අවස්ථාවකම ඒක කඩනවා මතකට එන අවස්ථාවක් තමයි මේ මෑතකදී ඔය නිරෝධායන නීති තිබුණා. හැබැයි ඒ නීති ඒ නිරෝධායන නීති කැඩුවා කියලා මිනිස්සුන් අසරණ මිනිස්සුන්ට නඩු දැම්මා. මං හිතන්නේ 100කට වැඩි දෙනෙකුට නඩු දාලා. හැබැයි අපි දැක්ක මෑතකදී නුවරඑළියේ මිස්ටර් මේ මිනිස්ටර් අරුමුගම් තොණ්ඩමන්ගේ මරණය අවස්ථාවේදී මිනිස්සුම් අපි දැක්ක දහස් ගණන් එකතු වෙලා නිරෝධායන නීති කඩලා එතකොට ඉලෙක්ෂන් ලෝසුට් කැඩුවා අපි දැක්කා ඡන්දයට ඉදිරිපත් වෙන්න යන එක්කෙනා මේ වෑන් එකක නැගලා හැම තැනම ගියා. ඉතින් මොකන්ද මේකට මොනවද කරන්නේ one law for all කියන එකක් නිකන් මේ is it just මේ idea අපිට මේක මේ අපිට මේක මේ can't we practice it මේක අපිට ප්‍රැක්ටිස් කරන්න බැරි ඇයි අපි මේ වචනෙට විතරක් හැමදේම සීමා කරලා කොහොමද මේ රට ඉදිරියට ගෙනියන්නේ දුප්පතාට වෙන නීතියක් පොසතාට වෙන නීතියක් දේශපාලනයට වෙන නීතියක් අසරණ මිනිස්සයාට වෙන නීතියක් දේශපාලනයව පාලනඥයා හඳුරනවා නම් එයාට වෙන නීතියක් අනිත් මිනිසට වෙන නීතියක් මේක කොහොමද නවත්තන්නේ ඔබ වගේ තරුණ මේ කැන්ඩිඩේට් කෙනෙක් පාර්ලිමේන්තුවට ගියාම කොහොමද මේක ඇඩ්‍රස් කරන්නේ සූර්යා බොහොම ස්තුතියි ප්‍රශ්නෙට. ඉතින් ඇත්තටම ඔබ කියන ප්‍රශ්නෙට උත්තරේ තියෙන්නේ අපි තුලමයි. ඔයාට මම නිකන් උදාහරණයක් කියන්නම් COVID-19 කාලය ඇතුලේ අපි කාටවත්ම එළියට යන්න බැරි කාලේ මේ ප්‍රශ්නේ මුලම තියෙන අධියරයේදී ක්‍රියාත්මක වුණේ සාමාන්‍ය අපේ සෞඛ්‍ය අංශ, හමුදා නිලධාරීන් සහ මේකට වැඩ කරන්න ඕනේ කියලා එළියට බහපු මිනිස්සු ටික විතරයි. එතෙන්දී
ඔබට පේන්න ඇති මේ මීඩියාවල කතා කරේ සම්බන්ධ වුණේ එළියට අපේ වැඩ කරේ අපේ සෞඛ්‍යංශ හමුදා නිලධාරීන් සහ රටට ආදරය කරන මිනිස්සු. එතකොට මේ 225 හෝ එතනින් එළිය මේ දේශපාලනයට සම්බන්ධ කණ්ඩායම් කවුරු අපිට සම්බන්ධ වුණේ නැහැ. ඔබට දැනෙන්න ඇති මේ අපි හරි ආසාවෙන් මේ ටීවී එක බලාගෙන හිටියා. නීතිය රටේ ක්‍රියාත්මක වුණා. ඒ නිසා අපි අද මේ COVID-19 වල යම්කිසි දුරක් අද අපි ඉස්සරහට ආවා. මේකට කියන්නේ අපි පත්මයත් එක්ක කතා කරා මේ ස්ප්‍රින්ග් ඉෆෙක්ට් එකක් තියෙනවා. මේ 225 ඉන්න තැන සහ අපේ රටේ මේ පාලකයෝ ඉන්න තැන යම්කිසි හැදිලා තියෙනවා මේක තද කරගෙන මේක හිර කරගෙන ඉන්න ඉෆෙක්ට් එකක්. මේක 225 නැති වුණ ගමන්වත් යම්කිසි ඉෆෙක්ට් එකක් තියෙනවා මේ රට ඉස්සරහට යන. මේ රට ගලාගෙන යන. මොකද අර බලපෑම් අර ඔබ කියන දේශපාලන බලපෑම් ඔබ කියන අධ්‍යාපනයට දැන් ඉස්කෝලේ ළමයා දාන්න එන බලපෑම් ඊළඟට දැන් ඕනම දෙයකට සෞඛ්‍යංශයට එන බලපෑම් හමුදා නිලධාරියෙක් එන බලපෑම් හැමදේම පොලිසියට එන බලපෑම් සියලු දේ නැවතෙනවා. ඇත්තටම කිව්වොත් මේ පාර්ලිමේන්තුව නැති තැන අපි රටක් විදිහට දැන් ඉන්න මට්ටමට වඩා ඉස්සරහට යනවා. හැබැයි අපි මේ ස්ප්‍රින්ග් ඉෆෙක්ට් එක ඇතුලේ 225 ඉන්නකොට අපි තව ටිකක් හිර වෙනවා. ඒ නිසා මම කියන්නේ අපි දැන් පත් කරගෙන ඉන්නේ සහ අපි මේ ඉන්න 225 ඔබ හිතනවද මේ රට ජනතාවගේ මතයනේ. ජෝර්ජ් කාලින් කියනවා if you don't vote ඔයා වෝට් කළේ නැත්තම් you can't complain. ඔයා වෝට් කරන්නේ නැත්තම් ඔයාට කම්ප්ලේන් කරන්න බෑ. ඔයා වැරදි කෙනෙක්ට වෝට් කළොත් ඒත් ඔයාට කම්ප්ලේන් කරන්න බෑ. අද අපිට ඒක තමයි තත්ත්වය. හැබැයි අද අපි ඇවිල්ලා ඉන්නවා මිනිස්සු විදිහට ඔබට වටෙන් පිටෙන් ඇහෙනවා මේ තරුණ නායකත්වයක් අවංක නායකත්වයක් ඉස්සරහට යන්න ඕන නායකත්වයක් ඉන්න ඕනේ කියලා. මේ ඔබ කියන නීතියේ ආධිපත්‍ය සුරකින් නැත්තේ ඇයි? හේතුව කියන්නද? රටේ මේ වැඩ කරන්න දෙකක් අවශ්‍යයි. කාරණා දෙකක් අවශ්‍යයි. ඒ පළවෙනි දේ තමයි දැනුම සහ හැකියාව. ඒ කියන්නේ කැලිබර් එකක්. හැකියාවක් තියෙන්න ඕන රට කරන්න. දෙවැනි දේ තමයි මේ මගේ රට, මේ මගේ මිනිස්සු කියන හැඟීම. ඇත්තටම කිව්වොත් ඔය දෙවැනි එක තමයි අපේ රටේ නැත්තේ. ඒ දෙවැනි එක නැති නිසා තමයි අපේ රට ඉස්සරහට යන්නේ. මම නිකන් උදාහරණයක් ඔබට කිව්වොත් මගේ රටේ මගේ විශ්වවිද්‍යාලේ පීඨාධිපතිතුමා හිටියා. එතුමත් එක්ක මම පොඩි කන්වර්සේෂන් එකක් ගියා Facebook එකේ. ඉතින් ඒ කන්වර්සේෂන් එකේදී එතුමා සහ මා අතර ආර්ථිකය සම්බන්ධ යම්කිසි ගැටලු කීපයක් අපි කතා කරා. සංවාදයක් ඇත්තටම ඇති වුණේ. ඉතින් එතුමට ගොඩාක් දැනුම තියෙනවා. මටත් එහා PhD එකක් තියෙනවා. ඉතින් ගොඩාක් එහා දැනුමක් තියෙනවා. ඉතින් මං කිව්වා පළවෙනි කාරණේ එතුමා ගාව ගොඩක් ඉහළට තියෙනවා. නමුත් මං එතුමත් එක්ක ප්‍රශ්න කතා කරගෙන ඉස්සරහට යද්දී එතුමා අන්තිමට කිව්වා දැන් මම ප්‍රශ්න කීපයක් අහුවා. මෙන්න මේ ප්‍රොජෙක්ට්ස් අපේ රටේ වෙලා තියෙනවා. මෙන්න මේ අපි බිලියන 13800ක් ණය වෙලා තියෙනවා. මෙන්න large scale projects. මෙන්න මේ වගේ තැන්වල නීතිය ආධිපත්‍ය බිඳ වැටලා තියෙනවා. මේ දේවල් ප්‍රශ්න ටිකක් විදිහට මම ඉස්සරහට ගෙනා. ඉතින් එතුමා ඒකට දුන්න උත්තරේ තමයි it's 2 AM at Japan තාරුක. මම ඔයාට රිප්ලයි කරන්න හෙට උදේට කියලා. මම හෙට උදේ බලනකොට එතුමා මාව අන්ෆ්‍රෙන්ඩ් කළා. ඉතින් ඇත්තටම රටේ දැනුම සහ හැකියාව තියෙන පුද්ගලයෝම නෙමෙයි නායකත්වයට පත් වෙන්න ඕනේ. රට ගැන හැඟීම, රටට ආදරේ, මේ වනාන්තර අහිමි වෙනකොට, ජලය මිනිස්සුන්ට නැති වෙනකොට, ගම් වතුර එනකොට මිනිස්සු දුප්පත් වෙනකොට, මිනිස්සු අසරණ වෙනකොට, නීතියේ සහනයක් මිනිස්සුන්ට ලැබෙන්නේ නැතිකොට, අසරණ මිනිස්සුන්ට එක නීතියක් අනිත් මිනිස්සුන්ට තව නීතියක් වෙනකොට ඒක දැනෙන, ඒක හැඟීමක් හිතට තියෙන නායකයෝ පත් වුණා නම්, ඔබ ඒ නායකයෝ පත් කළා නම් අද අපේ රට ඉස්සරහට ගිහිල්ලා. ඔව් thank you තාරුක. මං හිතන්නේ නායක අතේ විතරක් නෙවෙයි අපි සමාජයට ඕක කියලා දෙන්න ඕනේ. දැන් ඔබේ කැම්පේන් එකේ ඕක ඔබ උගන්වනවද? ඕක ඔයාගේ constituents ලට, ඔයාගේ මේ ගම්පහ ඒරියා එකේ ඔබ ඡන්ද ඉල්ලනකොට මේවත් කියලා ඔයගලන් කතා වෙනවද මේවා ගැන? අනිවාර්යයෙන්ම සූර්ය අපි මේක
ඇත්තටම මම අලෙවිකරණය සම්බන්ධ උපාධියක් විශේෂ උපාධියක් තියෙනවා. ඉතින් මාකටිං කැම්පේන් එකක් ඇත්තටම තියෙන්න ඕනේ මේ රටේ ඉස්සරහට යන්න. නෙල්සන් මැන්ඩෙලා කියනවා අපි මේ දැන් පුළුවන් සමා වෙන්න තාරුක. මෙහෙම ඇහුවොත් එහෙනම් මේක මේ සරෝජටත් පොදුයි සරෝජා. අපි ඔය හිතන පතන විදිය ගොඩක් හොඳයි. නැවුම් දේශපාලඥයෙක් හැම කෙනෙක්ම ඔහොම තමයි කියන්නේ. දැන් මම ඉන්නේ ඔයගලන්ට විරුද්ධව නෙමෙයි මම ඉන්නේ පුරවැසියන්ගේ පැත්තේ හොතේ. අනිවාර්යයෙන්. Calling the devil's advocate. I'm not challenging you all in a bad way but පුරවැසියෝ ඔක්කොම කවුරුත් ඔහොම තමයි කියන්නේ යනකොට යන්නේ ඇතුල් වෙන්නේ ඔහොම කියලා. ඇත්තටම ඔයගලන් ඒක ඇතුලේදී අසරණ වෙනවා. ඇත්තටම ඔය කට්ටිය අසරණ වෙනවා. මොකද ඔය කට්ටිය 225ම මාරු වෙන්නේ නැහනේ අනිවාර්යෙන්. හරි සුළුතරයක් අලුත් කට්ටිය යාවි. ඒක පටන් ගන්න. ඒක ඇත්ත. නමුත් ඕගොල්ලෝ පදම් වෙලා එනකොට ඕගොල්ලන්ගොත් ඒ රැල්ලට අහු වෙලා ඉවරයි. හුඟක් විට වෙන්නේ එහෙමයි. මොකද ඕක ඇතුලේ වෙන දේවල් හංසාත් ගත වෙලා තියෙනවා. ඡන්දයක් දෙන වෙලාවට මිලියන ගාණක් දෙනවා. ඒක එතනින් හබක්. විශ්වාස භංග යෝජනාවක් ගේනවා. ඒක ගේන මිනිස්සයත් නැහැ, අත උස්සන මිනිස්සයත් නැහැ. අන්තිමේදී මිලියන ගාණක් පොකට්ටුවේ දාගෙන කැන්ටිමට වෙලා ඉන්නවා. හරි. දැන් මට අපිට කියන්න පුළුවන්ද ඔය අදහස් හොඳයි. නමුත් ඕගොල්ලන් බලාත්මක වෙන්නේ කොහොමද? දැන් අපි කතිරේ ගහන්නේ ඕගොල්ලන්ට හොඳ හිතින්නේ. අපි හොඳ මිනිස්සු කියලා හිතාගෙනනේ ගහන්නේ. එතකොට ඕගොල්ලන් සරෝජා චුට්ටක් අරගෙන පුළුවන් නම් කියන මොකද ඉස්සෙල්ලා මට හිතුණා වාට තව ටිකක් කියන්න තිබුණයි කියලා. දැන් නම විනාඩියක්වත් පුළුවන් නම් අරගෙන කියන්න ඕගොල්ලන් කොහොමද බලාත්මක වෙන්නේ? ඒ ක්‍රමවේදයට ඕගොල්ලන්ගේ පක්ෂය ඇතුළත හෝ ඕගොල්ලන්ගේ කණ්ඩායම ඇතුළත ඕගොල්ලන්ට තියෙනවද ඒ විනයක් සහ ක්‍රමවේදයක් ඕගොල්ලන්ව ඔළුව ඉදිමෙන් නැති වංචාවට යන්නේ නැති ඒ ක්‍රමවේදේ මොකද්ද ඕගොල්ලන්ව පාලනය කරගත හැක්කේ කියලා මහ ජනතාවට දෙන්න මේ පොරොන්දුව. ඔව් මම ඉස්සෙල්ලා අවස්ථාව ගන්නම් තාරුක කමක් නැහැ මං හිතන්නේ මේ කිසිම ප්‍රශ්නයක් ඔව් මම ඒකට කියන්න ඕනේ එකක් මේක ජාතික ජනබලවේගය හැටියට කණ්ඩායමක් හැටියට තමයි අපි මේ සැරේ ඡන්දෙට ඉදිරිපත් වෙන්නේ. මීට පෙර අපිට ඔය පූර්වාදර්ශය ලබා දුන්නේ ජනතා විමුක්ති පෙරමුණේ 6 දෙනෙක් ඉන්නවා. ඔවුන්ට අපවාද, ඒ කියන්නේ අවලාදාත්මක චෝදනා සමාජයෙන් කොච්චර එල්ල වුණත් පාර්ලිමේන්තුව තුළ ඔවුන් ජීවිතය ගත කරපු හැටි පිළිබඳව සුඛෝපභෝගීභාවය හෝ විනිවිදභාවය ගැන මුදල් විනය ගැන ඔවුන්ට චෝදනාවක් නැහැ. පාර්ලිමේන්තුවේ වරප්‍රසාද අවභාවිතා කරා කියලා චෝදනාවක් නැහැ. ඒ වගේම පෞද්ගලිකව මම විශ්වාස කරන දෙයක් තමයි දේශපාලනය රැකියාවක් නොවිය යුතුයි කියන එක. ඒක නිසා මම කියනවා දේශපාලඥයන්ට ලබා දීලා තියෙන සුපිරි වරප්‍රසාද අහිමි කරන්න ඕනේ. ඒ සුපිරි වරප්‍රසාද අහිමි කරාට පස්සෙත් ඇත්තටම මේ රටට සේවය කරන්න යම් කිසි කෙනෙකුට ඕනෑකමක් හා අර තාරුක කිව්වා වගේ ජනතාව පිළිබඳ සැබෑ ආදරයක්, රටවැසියා ගැන සැබෑ ආදරයක් තියෙන අය විතරක් මේ ඡන්දය සඳහා ඉදිරිපත් වෙයි. දැන් වෙලා තියෙන්නේ කමිෂන් එක ගන්නෙ කොහොමද? කොන්ට්‍රැක්ට් එක නෑයෝ අතර බෙදාගන්නේ කොහොමද? තියෙන වරප්‍රසාද බෙදාගන්නේ කොහොමද? පාර්ලිමේන්තුවට ගියාම වාහන පර්මිට් එක ගන්නෙ කොහොමද? ඒක වැඩි මිලට විකුණලා ඊටත් වඩා වරප්‍රසාද ගන්නෙ කොහොමද කියන එක වෙනුවෙන් තමයි දේශපාලනයට අවතීර්ණ වෙන්නේ. ඒකට තව හේතුවක් වෙනවා පාරම්පරිකව දේශපාලනය රැකියාවක් හැටියටත් පරම්පරාවේ උරුමයක් බවටත් පත් කරගත්තු අපේ ලංකාවේ දේශපාලන ක්‍රමය. ඒක නිසා තාත්තා භුක්ති විඳ සැප නැතුව පුතාට ඉන්න බැරි වෙනවා. එතකොට ඒ පුතා දේශපාලනයට එන්න හදනවා. අම්මා හරි ඥාතියෙක් හරි සහෝදරයක් හරි ඒ ගත්තු දේ තමයි Tamanට ගන්න හිතෙන්නේ. ඒ වගේමයි අපි හිතනවා වෘත්තිකභාවය. සරෝජා කොහොමද බලාත්මක වෙන්නේ? සරෝජා කොහොමද ඒක නතර කරන්නේ? ඔයගොල්ලන්ගේ පක්ෂය ඇතුළත තියෙන නියාමනයක් අනුවද? ඔව් ඒක පක්ෂයක් හැටියට විතරක් නෙවෙයි. අපි පක්ෂය හැටියට අපේ නියාමනයක් වෙනවා. අපි හැම කෙනෙක්ම මුදල් වැටුප හැර වෙනත් දීමනා කිසි වැටුප පොදු අරමුදලකට දාලා පොදු ක්‍රමයකින් යැපෙන්න ඕන කියන ක්‍රමය. අනිත් එක තමයි අපේ ජාතික අන්න ඒක තමයි අපි බලාපොරොත්තු වෙච්ච උත්තරේ. බොහොම ස්තුතියි. බොහොම පැහැදිලි. සියලු දෙනා ඒක තමයි අපි බලාපොරොත්තු වෙච්ච උත්තරේ. මම හිතන්නේ මහජනතාවට ඒක පැහැදිලි කරන එක වැදගත්. තාරුක ඕගොල්ලන් කොහොමද පාලනය වෙන්නේ? ඔයා කොහොමද පාලනය වෙන්නේ? Hello. Tush. කියන්න තාරුක ඇහෙනවා.
බොහොම කෙටියෙන් කියන්නේ කොහොමද ඔයගොල්ලන්ව ඔයාව පාලනය කරගන්නේ කියලා රැල්ලට අහුවෙන්නේ නැති වෙන්න බොහොම කෙටියෙන්. තුෂ් පළවෙනියන් දේ අපිට රටේ අපි අත්දැකපු දේවල් විඳපු දේවල් එක්ක මම මේක කියන්න ඕනේ. මිනිස්සුන්ට ප්‍රශ්නයක් තියෙනවා ආපු පක්ෂ ඔක්කොම මේ උත්සාහ කරා. එතකොට ඒ උත්සාහ කරපු හැම පක්ෂයක්ම බිඳ වැටුණා. එක්කෝ අර පක්ෂයට ගියා නැත්නම් ඒගොල්ලෝ මර්ධනය වුණා ওই දේවල් වලින් බිඳ වැටුණා. ඉතින් ඔබ අහන්නේ තේ ප්‍රශ්නේම තමයි අපි කොහොමද අනිත් පක්ෂයකට යන්නේ නැහැ කියලා අපි මොකක් හරි එහෙම අපි විශ්වාසයක් ගොඩනගන්න කියලා. පළවෙනිම දේ තුෂ් කිව්වොත් අපි එක ඇහෙනවද මාව? ඇහෙනවා. කෙටියෙන් කියන්නකෝ තාරකෝ ඔයගොල්ලන්ගේ පක්ෂය අලුත් පක්ෂයක්නේ. ඔයගොල්ලන්ගේ කණ්ඩායම අලුත් කණ්ඩායමක්. ඔයගොල්ලන්ට නියාමනයක් තියනවද? තම පක්ෂය ඇතුළත නියාමනයක් තියෙනවද? පැහැදිලිවම තුෂ් ඇත්තටම අපිට ව්‍යවස්ථාවක් අපි නීතිඥවරයෙක් එක්ක අපි යම්කිසි අපේ මූලික විධායක කණ්ඩායම එකතු වෙලා යම්කිසි නියාමනයක් හදලා තියෙනවා. මෙම්බර් කෙනෙක්ට වුණත් මාස 6ක් යනකම් එයාට ඇතුළට එන්න බෑ. ඇසෝසියේට් මෙම්බර් කෙනෙක් විදිහට ඉන්න වෙනවා. අපි ඒගොල්ලන් අධ්‍යයනය කරනවා. එතනින් තමයි ඇතුළට ගන්නෙ. පළවෙනි වැදගත්ම කාරණේ තමයි ඔබ කියන ප්‍රශ්නෙට උත්තරේ අපි මේ දාදු කටේ උඩ දැම්මොත් එක අපි කොහොමද දන්නවා වැරදි පැත්ත තමයි එක පැත්තක තියෙන්නේ අනිත් පැත්ත වැරදි හෝ හරි වෙන්න පුළුවන් අලුතෙන් එන කණ්ඩායම් වැරදි හෝ හරි වෙන්න පුළුවන් ඒ නිසා මම හිතන්නේ මේ දාදු කටේ උඩ දාන්න ඕනේ වැරදි හෝ හරි වෙන්න පුළුවන් පැත්තට වැටෙන්න ඒ නිසා මම කියන්නේ අලුත් කණ්ඩායම් වලට ඉඩ දෙන්න ඕනේ හරි බොහොම ස්තුතියි බොහොම පැහැදිලි අපිට අපි සන්තෝෂ වෙනවා. ඒ වගේ ක්‍රමවේදයක් තමන් අතරතුර තියෙන එක අපි සන්තෝෂ වෙනවා. ඒක තමයි මුලින්ම වෙන්න ඕනේ. Okay. Soraya, do you have anything more to ask? No, that's good. That's good. They have clarified ඔබතුමිය කිව්වා කොහොමද ඒක බලාත්මක කරන්න කියලා හරි පැහැදිලි. බොහොම ස්තුතියි. Okay. අපි එහෙනම් අනික් වටයට යන් කාලය ඉක්මනටම යනවා. හරි. Okay, මේක සරෝජට. සරෝජා මේකට ගොඩක් කැමති වෙන ප්‍රශ්නයක් සරෝජා. අපි කිව්වා අපි හැමෝම දන්නවා මේක මන්ත්‍රයක් වගේ අපි දැන් කියනවා හැමදාමත් 52% ඉන්නේ අපි. අපි රජ කරන මේ රටේ මේ පාර වෙනදටත් වැඩිය කාන්තාවන් පාර්ලිමේන්තුවේ ඇත්තටම හිටියා 13 දෙනෙක්. ඔව්. මේ පාර මේ පාර්ලිමේන්තු සැසිවාර 400ක් තිබ්බා. එතකොට ඒක 5200ක් ඔය 13 දෙනා අතරේ. 13න් එක්කෙනෙක් අයින් වුණා ගීතා කුමාරසිංහ. නමුත් කාලයක් තිස්සේ හිටියා අපි 13යි කියලා හිතාගෙන 5200යි. නමුත් මේ කාන්තාවන් 13 දෙනා නැගිටලා තියෙන්නේ 15 වතාවයි. සමහර කාන්තාවන් එක් වතාවක්වත් නැගිටලා නැහැ. Tamanගේ විෂයපතේ ගැනවත් කතා කරලා නැහැ. එතකොට අපි ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ කාන්තා නියෝජනයෙන් අඩුම වශයෙන් කාන්තාවන් වෙනුවෙන්වත් කතා කරයිද? කතා කළ යුතුයි නේද කියලා. ඔව්. අනික් එක තමයි කාන්තාවක් කිව්වහම සාමාන්‍යයෙන් අම්මා කෙනෙක් ඔබතුමියක් දැන් අම්මා කෙනෙක් වුණාම බොහොම සංවේදී අර ආරක්ෂණ අර හිතක් මානසිකත්වයක් තියෙන නිසා දරුවන් වෙනුවෙන්මුත් කතා කරයි කියලා. කියන්නේ හැම එක්කෙනෙක්ම ආරක්ෂා කරන කෙනෙක් හැටියට තමයි කාන්තාවක් නේ. ඉදිරියට යන්නේ. කොහොමද සරෝජා ඔයා නැගිටලා කාන්තාවන් වෙනුවෙන් මේක ඇතුළත හඬක් නගන්නේ කොහොමද ඔයා ඒක කරන්නේ? ඔව් මම ඒකට මම පොඩි වෙලාවක් ගන්නවා මොකද මේ ලංකාව තමයි පළවෙනි අග්‍රාමාත්‍යවරිය බිහි කරපු රට. පළමු විධායක ජනාධිපතිවරිය බිහි වෙන රට. එතෙන් පටන් ගත්තම මේ වෙනතුරු අපේ රටේ ගත්තොත් අපේ කාන්තාවන්ගේ ප්‍රශ්න මොනවද විසඳලා තියෙන්නේ කියන එක අපිට හිතන්න ඕන. උදාහරණයක් හැටියට ගත්තොත් අපිට තවම බැරි වෙලා තිබෙනවා ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානතාවය කියන කෙටි කරන්න. එතකොට අපි දැන් ලෝකයේ රටවල් අනුව ගත්තොත් රුවන්ඩාව තමයි වැඩිම දේශපාලන නියෝජනයක්. කාන්තාවන්ට ලෝකේ වැඩිම දේශපාලන නියෝජනයක් තියෙන රට රුවන්ඩාව. අපේ කලාපීය ආසියාතික රටවල් ගත්තොත් අපිටත් වඩා නේපාලයේ ඉදිරියෙන් ඉන්නවා 30% වගේ නියෝජනයක් තියෙනවා. අපිට 5.8ක් 12 දෙනෙක් ඉන්නවා කියලා කිව්වා. දැන් ඔබතුමී කිව්වා වගේ මතුෂ් කිව්වා වගේ දන්නවා අපේ පාර්ලිමේන්තුවට තේරීපත් වෙච්ච අයගෙන් සමහරු කතා කරලවත් නැහැ. ඉතින් අපි අනිත් අය ගැන දොස් දකින්නට වඩා මං ගැන කියන්න මම කැමතියි. අපි
විශේෂයෙන්ම මම දේශපාලනයට එනකොට මම දැන් අයිතින් උදෙසා කාන්තාව සංවිධානයේ සභාපති හැටියට යාපනයේ පටන් උතුරු නැගෙන හිර සිට දකුණ දක්වා හැම තැනකම මං කාන්තාවන් පිළිබඳව සාකච්ඡා කරා. මම මෙතෙක් මට දේශපාලනයට මම මීට කලින් මම ප්‍රවිසිලා නැති වුණත් අයිතින් උදෙසා කාන්තාව සංවිධානයේ හැටියට මම විසින් කරනු ලද අප සංවිධානයේ විසින් මම ස්ලෝගන් එකක් ඉදිරිපත් කරා අවුරුදු 12 ඒ කියන්නේ අපි ලංකාවේ ළමා විවාහ එපා කියන එකට. මම ඒක Facebook එකේ සහ අනිකුත් පත්තරවල මාධ්‍යවල එක පළ වුණා. දරුවෙකුට බෑ මිනිහෙක් බලා ගන්න කියන ස්ලෝගන් එක සමාජගත කරේ මම. ඒකෙදි මම කියන එක හේතුවක් තමයි දරුවා කියන්නේ අවුරුදු 18ට අඩු හැම කෙනෙක්ම ළමයෙක්. ඒ ළමයෙකුට බෑ තවත් වැඩිහිටි පවුලක් බලා ගන්න. ආර්ථිකය ගොඩනගන්න, දරුවන් හදන්න. අම්මලා හැටියට අපි හැම සමාජයකම දරුවන්ට යහපත් ජීවන තත්ත්වයක් ඒක සෞඛ්‍ය අධ්‍යාපන ආර්ථික සමාජ දේශපාලනික හැම එකකින්ම සුරක්ෂිත වෙච්ච දරු පරපුරකට විතරයි යහපත් හොඳ ලෝකයක් ලකින්න පුළුවන් වෙන්නේ. අපි දැන් දියුණුවයි කියලා දකින හැම රටකම අපි හිතමු නවසීලන්තය වෙන්න පුළුවන්, ජර්මනිය වෙන්න පුළුවන්, ප්‍රංශය වෙන්න පුළුවන්, ඒ වගේම ෆින්ලන්තය ලෝකයේ හොඳම අධ්‍යාපනය තියෙන රට. ඒ ආදී වශයෙන් ගත්තම ඒ රටවල් වල ජීවන තත්ත්වය මිනිසුන්ගේ හොඳින් තියෙන්නේ, සතුටින්ම ඉන්න මිනිස්සු ඉන්නේ. හේතුව තමයි සුරක්ෂිත ළමා කාලයක් තියෙන එක. ඉතින් අපි කාන්තාවන් හැටියට, මවක් හැටියට අපි හැම කෙනෙකුටම වගකීමක් තිබෙනවා දරුවන්ගේ ලෝකය සුරක්ෂිත කරන්න. ළමා විවාහ තහනම් කරන්න ඕනේ. මේක අපි සමහරු හිතන් ඉන්නවා ළමා විවාහ තියෙන්නේ මුස්ලිම් සමාජයේ විතරයි කියලා. නෑ. වතුවල ගිහින් බැලුවම දරිද්‍රතාවය නිසා ළමයින්ව විකුණලා ළමයිව කැමැත්තෙන්ම දෙමෝපියන් විසින් දීලා තිනවා. උතුරු නැගෙනහිර ශුද්‍ර මූල්‍ය ණය සමාගම් වලට මයික්‍රෝ ෆිනෑන්ස් කම්පැනි වලින් ණය අරගෙන ණය වෙලා ඒ ණය පියව ගන්න බැරි වුණාම දරුවොන්ව නිකම්ම ඒ ණය ගත්තු මිනිහට දීලා අතපිහදගත්තු දෙමෝපියෝ ඉන්නවා. ඒ තරම් අසරණයි. බාල වයස්කාර දරුවන්ගේ විවාහ දකුණු පළාතේ සෑහෙන්න තියෙනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ, මොනරාගල දිස්ත්‍රික්කයේ, බදුල්ල දිස්ත්‍රික්කයේ ඕනෑ තරම් අපිට දකින්න තිබෙනවා. ඒක නිසා අපි කියන්නේ ළමයාගේ අයිති ආරක්ෂා වෙන්න ඕන. ඒක රජයක වගකීමක්, ආණ්ඩුවක වගකීමක් දරුවන් බේරා ගැනීම. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. ඕකේ. බොහොම පැහැදිලි. මම හරි කැමතියි උත්තරේට. ඍජුවම කිව්වා. දරුවන්ගේ සොරායටත් මම හිතන්නේ කියන්න තියෙනවා. යමක් කියන්න තියෙනවා සොරාය. ඔව් මම අහන්න කැමති දැන් ওই සම්බන්ධව මුස්ලිම් මැරේජ් ලෝ මම්ඩා එකෙන් හුඟක් කතා කරා. මම සන්තෝෂ ඔබතුමිය කිව්වා මේක මුස්ලිම් අයට විතරක් ආවේනික වෙච්ච ප්‍රශ්නයක් නෙවෙයි හැම සමාජයේම තියෙනවා ඕක. ඒතර මේ සම්බන්ධව පාර්ලිමේන්තුවේ චුට්ටක් කතා කරනවා ආය අමතක කරනවා ආය කතා කරනවා ආය අමතක කරනවා. දැන් ඔබතුමිය පාර්ලිමේන්තුවට ගියාම මේක කොහොමද මේක විසඳන්නේ මේක කොහොමද අනිත් අයගේ කැමැත්ත ගන්න මම හිතන්නේ ඉන්ටර්නල් කැම්පේන් එකක් කරන්න ඕනේ මේක නීතිගත කරන්න. ඒ වගේ අවස්ථාවක් වුණොත් කොහොමද ඔබ මේක කරන්න ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ? දැන් මම කාන්තාවක් මම මුස්ලිම් කාන්තාවක් මට මේ ප්‍රශ්නේ ඉතා වැදගත්. ඔව්. ඒකෙදි ඉන්ටර්නල් කැම්පේන් එකක් විතරක් මදි සොරායා. මම ඒකට කියන්න ඕනේ මොකද අපේ රටේ මිනිස්සු ඉල්ලන්නේ මොකද්ද? ඒ දේ ලබා ගැනීම වෙනුවෙන් ෆයිට් එකක් ඇති වෙන්න ඕන. අපි සංවිධානයක් හැටියට මේ ළමා විවාහ එපා කියන එක මුස්ලිම් ප්‍රජාව, දෙමළ ප්‍රජාව, සිංහල ප්‍රජාව හැමෝම එකතු කරගත්තු සංවිධානයක් හැටියට අපි වැඩ කරනවා. ඒ වගේ අපි ඉල්ලා හිටපු දේවල්, අපි සමාජයෙන් ඉල්ලා හිටපු දේවල් වෙන්නේ. මම තව එක උදාහරණයක් කියන්නම්. මන්ද පෝෂණය අඩු කිරීම සඳහා ගර්භණී මව්වරුන්ට පෝෂණ මල්ලක් ලබා දීම සඳහා කටයුතු කරන්න කියලා එවකට ළමා හා කාන්තා කටයුතු අමතිනිය හම්බ වෙන්න අපි පාගමනින් ගිහිල්ලා සංදේශයක් බාර දුන්නා. ඊට පස්සේ තමයි ඒක බජට් එකට ඇතුල් කරලා රුපියල් 2000ක පෝෂණ මල්ලක් හැටියට ඒක දීම ක්‍රියාත්මක වුණේ. ඒ වගේම මම ගෙනියපු තව ෆයිට් එකක් තමයි විදේශගත ශ්‍රමිකයන්ට අවුරුදු ගණන් දුක් විඳිනවා, වැඩ කරනවා, මහන්සි වෙනවා, රටට එනවා මොකුත් නැහැ. ඒ නිසා ඒගොල්ලන්ට විශ්‍රාම වැටුපක් ඕන කියන එක. අපි මේ කාලේ වෙනකොට අපි ෆයිට් එකේ ඔබතුමිය මෙතන නතර කරනවා. මොකද ඔබතුමියට ගොඩක් අවස්ථාවක් තියෙනවා ගැන කතා කරන්න තව ටිකක්. මම එතනින් නතර කරනවා. හොඳේ. මට පැහැදිලි. So I will summarize it. මට සරෝජගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න තියෙනවා. මේක අහන්න ඕන දෙයක්. දැන් තුෂ් කිව්වනේ 13ක් හිටිය කාන්තාවන් එක්කෙනෙක් නැතුව ඊට පස්සේ 12 දෙනෙක් පාර්ලිමේන්තු නියෝජනය කරා කියලා. ඉතින් අපිට ඉන්දිකටම අහන්න තියෙන කාරණේ තමයි මේ වගේ ජාතික ප්‍රශ්නයකදී හරි ළමයි සම්බන්ධයෙන් හරි කාන්තාවන් සම්බන්ධයෙන් හරි මේ 12 දෙනා මොන පක්ෂයක් නියෝජනය කරත් ඕන් එකතු වෙනවද කියන කාරණේ. අපිට ගොඩක් එළිය අර ගොසිප් අහන්න හම්බෙන්නේ
මොවුන් ඒ ප්‍රශ්නේදිවත් එකට නැහැ කියන කාරණේ. ඉතින් මං හිතන්නේ ප්‍රශ්නයක් තියලා තවත් වෙලාවක් ඔබෙන් ගන්නෙ නෑ. නමුත් පුළුවන් නම් පාර්ලිමේන්තුවට ගියාට පස්සේ සරෝජා අනිත් අයවත් එකතු කරගන්න මේ වගේ පොදු ප්‍රශ්නවලදී වෙන් වෙන්න එපා. මොකද මේ අසමගිය තමයි මං හිතන්නේ ලොකුවටම බලපාන්නේ එළියේ ඉන්න කාන්තාවන්ට. ඔබ එතන සමගි වෙලා එකට කටයුතු කරේ නැත්නම් එතනින් අපිට වෙන හානිය වැඩි. ඔබ පිළිගන්නවා නේද ඔබ? මම ඒකට චුට්ටක් මම කියලාම යන්නම්. මොකද මම දැනටත් මම කියන එකක් තමයි දේශපාලන පක්ෂ මොනවා වුණත් වෙනම දේශපාලන මතධාරීන් මොන විදියට වෙනස් වුණත් කාන්තාවන්ට අදාළ පොදු ප්‍රශ්න කාන්තාවන් කියනකොට දරුවොත් වෙන් කරන්න බෑ. දරුවන් හා කාන්තාවන් සඳහා වන ප්‍රශ්නවලදී සියලු දේශපාලන පරස්පරතා වෙනස් අතෑරලා දාලා එකතු වෙමු කියන තැන මම ඉන්නවා. ඒ සඳහා මම සෑම දෙයක්ම කරනවා. මොකද ඒක අනිවාර්ය වගකීමක්. කාන්තාවන් සඳහා වෙනම ක්‍රමයක් රටේ තියෙන්න ඕනේ කියන එක. ඒකට දේශපාලන ભેදයක් අවශ්‍ය නැහැ. So I'll just briefly translate the question for our English-speaking viewers. So the question to Saroja was, as a woman representative, we already have 13 women, and some of them hadn't even stood up in Parliament to speak about any kind of affair, let alone women's affairs, even once. So we were very concerned, and we wanted to know if Saroja will represent us truly and wholesomely for the whole country. And she gave us a very convincing answer that if nothing else, she will actually spearhead a campaign and make it happen that all child marriages are banned. So there's your first promise to the people from Saroja. Thank you very much, Saroja. Hari, Taruka, අපි පුළුවන් තරම් කෙටියෙන් උත්තර දෙන්න බලමු. නැත්නම් අනික් වටේ ඔයගලන්ට ප්‍රශ්න අහන්න මදි වෙනවා. දැන්ටම වෙලාව 10යි. තව පැය භාගයක් අපිට තියෙන්නේ. හරි මේ ප්‍රශ්නේ තරුකට තරුක අපි ගොඩක් කතා කරනවා මේ වතුකම්කරුවන් ගැන. මම හිතන්නේ මේ දවස්වල මරණයත් එක්ක වෙච්ච දේ තමයි අන්තිම ඉල්ලීමත් මේ වුණේ එතුමාගේ තොණ්ඩමන් මහත්තයාගේ දෛනික වැටුප රුපියල් 1000ක් කරන්නයි කියන එක. ඒත් එක්කම මම හිතන්නේ 152ක් කාන්තාව කියලා කිව්වහම ඔයගලන්ටත් පිරිමින්ටත් වගකීමක් තියෙනවා කාන්තාවන් වෙනුවෙන් කතා කරන්න. අපි විතරක් නෙමෙයි කාන්තාවන් ගැන කතා කළ යුත්තේ. මොකද අපි පිරිමින් ගැන කතා කරනවා නම් පිරිමුත් අපි වෙනුවෙන් සපෝට් එකක් දෙන්න ඕනේ. නිසා මගේ ක්වෙස්චන් එක මගේ ප්‍රශ්නේ තමයි මේ රුපියල් 1000 මේ දැනට දෙන එකෙත් විෂමතාවයක් තියෙනවා. කාන්තාවන්ට දැනටත් ලැබෙන රුපියල් 100ක් අඩුවෙන් පිරිමින්ට වැඩිය. සෑම දෙයකම වගේ සෑම අවස්ථාවකම ඒ විෂමතාවය තියෙනවා. ඒ පඩියේ විෂමතාවය. එනිසා ඔබ විශ්වාස කරනවාද එකක් රුපියල් 1000ක් විය යුතුයි සහ ඒ 1000 කාන්තාවද පිරිමියද කියන එක නෙමෙයි හැමෝටම මේ 1000 විය යුතුයි කියලා. එහෙමනම් කොහොමද ඒක පාර්ලිමේන්තුවේ ඒක යෝජනාව සම්මත කරගන්නේ ඔබ? පුළුවන් තරම් කෙටියෙන් උත්තර දෙන්න බලන්න. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි තුෂා. ඇත්තටම ප්‍රශ්නෙට බොහොම ස්තුතියි. අපි දැන් ඊයට පෙරේදා අපි හිටියේ කඳුකරේ වගා ව්‍යාපෘතියක් එක්ක අපි කඳුකරේ හෙටමෙට ගියා. පැතුම් අයියයි අපි කණ්ඩායම. ඉතින් තුෂ අපි දකින්න දෙයක් තමයි පළවෙනියටම අපි ඉස්සර ඉඳන්ම ඔය කෑ ගහනවා අපි රුපියල් 1000ක් දෙමු. දවසකට රුපියල් 1000ක් දෙමු. ඇත්තටම තුෂ අපි කඳුකරයට ගියාම ડોක්ටර් අපි දකින්න දෙයක් තමයි ඊට වඩා වටිනාකම් ඊට වඩා මුදල් උපයන්න මාර්ග කඳුකරේ තියෙනවා. අපි ડોක්ටර් පැතුම් එක්ක අපි දෙන්න වාඩි වෙලා මෙතන කඳුකරේ ඉඳන් කතා කරන්නේ මේක පරිසරය තිරසාර විදිහට තියාගෙන සංචාරකයෝ ගෙනල්ලා කොච්චර වටිනාකමක් මෙතෙන්ට ගේන්න පුළුවන්. මම කියන මූලික උත්තරය ඒ මිනිස්සුන්ට 1000 නෙමෙයි දෙන්න ඕනේ. ඒක 10000 නෙමෙයි අපේ per capita income එක 3800 වෙන්න ડોක්ටර් මාර කාලයක් ගියා. ඉතින් මේ මිනිස්සුන්ට රුපියල් 3000යි 1000 ගානේ අපි දවස් 30ම වැඩ කරත් රුපියල් 30000යි. ඉතින් ඕක නෙමෙයි අපි අවශ්‍ය දේ. පළවෙනිම කාරණාව මේ මිනිස්සුන්ගේ ආදායම ලැබෙන මාර්ගය මේ තේ දැල්ල කඩලා සුද්දාගෙන ආපු තේ ටික වවලා තේ දැල්ලු ටික කඩලා ලබන ආදායම නෙමෙයි. අපේ සපත්තුව වෙනස් වෙන්න ඕනේ. මම හිතන්නේ අපේ සපත්තුව වෙනස් වෙන්න ඕනේ. අපේ කඳුකරේ ගස් ටික කපලා තේ වවලා ආදායම උපයලා රුපියල් 1000ක් හැමෝටම කාන්තාවටත් 1000යි පිරිමියටත් 1000යි කියන එක නෙමෙයි. ඒක ඡන්ද පොරොන්දුවක්. ඒක ඇත්තටම ඡන්ද පොරොන්දුවක්.
මම කියන්නේ මේ කඳුකරේ තිරසාර විදිහට සංචාරකයෝ ගෙනල්ලා අපිට මේ අපි ඇස් වලින් දැක්ක නිදහස බොහොම ලොකු වටිනාකමක්. ඒක අමිලයි. ඒකත් එක්ක සංචාරකයෝ ගෙනල්ලා මේ 18 එහා මේ මිනිසුන් ගෙනියන්න පුළුවන්. ඒක පළවෙනි උත්තරය මේ කඳුකරේ තියෙන වටිනාකම ඊට එහා. Ecotourism ඔබතුමා කියන්නේ ecotourism. Yes, 100%. Very good, very grand idea. බොහොම හොඳ අදහසක්. මොකද සල්ලි දෙනවා විතරක් නෙමෙයි වෙනමම මේ ධනය උපයන ක්‍රම මාර්ගයක් කියන්නේ ඔබ. ඒක බොහොම වැදගත්. කියන්න තාම. ඔබේ ප්‍රශ්නට આવුත් සමානාත්මතාවය කියන ප්‍රශ්නට આવුත් තුෂ ඇත්තටම දැන් අපි එකම කාර්යය අපි ඉගෙන ගන්න මේ ශ්‍රම විභජනය කියලා දෙයක් අපි කළමනාකරන්නේ. මේ කාන්තාවටත් එකම දේ දීලා පිරිමියටත් එකම දේ දීලා ඊට පස්සේ අපි කිව්වොත් ඒක වැඩ කරලා ඇත්තටම කාන්තාවට කරන්න පුළුවන් නම් අපි කියමුකෝ උපයන්න පුළුවන් නම් තේ දළු 10ක් කඩන්න පුළුවන් නම් පිරිමියා තේ දළු 15ක් කඩනවා නම් එතකොට ඒකේ ආදායමේ වෙනසක් එනවා. ඉතින් කරන්න ඕන දේ තියෙන්නේ කාන්තාවට කරන්න පුළුවන් ජොබ් එක හඳුනගෙන විශේෂීකරණය කරන්න පුළුවන් තැන හඳුනගෙන එතෙන්ට කාන්තාව දාන්න. එතකොට ඔය කියන ප්‍රශ්නේ ඉන්නේ නැහැ. සමහර විට කාන්තාව ඔය කියන පිරිමියට වඩා ආදායමක් උපයයි. දැනට තියෙන්නේ එකම ජොබ් එක දෙන්නටම දෙනවා. ඒක ඇත්තටම මේ වර්ක ජොබ් එකක්. මොකක් හරි දෙයක් මහන්සි වෙලා කරන දෙයක්. එතකොට පිරිමියා මහන්සි වෙලා ටිකක් වැඩිපුර කරනවා. ගැහණු කෙනා ටිකක් අඩුවෙන් කරනවා. එතකොට ඔබ කියන 1000 සමානව බෙදන්න බෑ ආයතනයකට. හැබැයි වෙන්න ඕන දේ තමයි ඒ ව්‍යාපාරික නවත් ව්‍යාපාරිකයෙක් විදිහට කියන්නේ කාන්තාවට දෙන්න ඕනේ ඒ කාන්තාවට කරන්න පුළුවන් විශේෂීකරණය වෙන්න පුළුවන් ජොබ් එකක්. පිරිමියට දෙන්න ඕනේ එයාට කරන්න පුළුවන් එයාට විශේෂීකරණය වෙන්න පුළුවන් ජොබ් එකක්. ඒකෙන් තමයි අපේ GDP එක ඉස්සරහට ගේන්න පුළුවන්. කාන්තාව හෝ පිරිමියා හෝ වෙනසක් නැතුව ඒගොල්ලන්ගේ ආදායම දෙන්න පුළුවන් හැකියාවක් එන්නේ. So I have a question to you, Taruka. The leaders in the plantations, they are asking for this $1,000. Are you saying they have no vision? And then you here, having shared this brilliant vision, why can't you come together? This is one of the things that's lacking. We all have our brilliant ideas. We are all in our boxes and we are all just individualizing this whole thing, and we are not collectively going as a country. So if your party has a policy on this, shouldn't it be, how do you hope to launch it? Surya, this is our policy. අපේ තියෙනවා මේ භූමිය මේ කතුමයත් මම හිතන්නේ ඊයේ ඒක පැහැදිලි කරලා මේ භූමිය අපිට බෙදන්න පුළුවන් කාරණා විදි 4කට. මිනිස්සු ජීවත් වෙන්න ඕනේ. ඒක ජනාවාස හැදෙන්න ඕනේ. මම සරලව කිව්වොත් තුෂ් ඔබ මම මනු සූර්ය අපි ඉන්න ඕනේ. මිනිස්සු ඉන්න ඕනේ එක ඒරියා එක. වනගහනය තියෙන්න ඕනේ. ඒ කියන්නේ වනගහනයක් 135ක වනගහනයක් රටකට තියෙන්න ඕනේ තිරසාර සංවර්ධනයකට යන්න. ඒ වනගහනය තියෙන්න ඕනේ එක ඒරියා එක. කාර්මික ජනපද තියෙන්න ඕනේ තවත් ඒරියා එක. ඊළඟට කෘෂි භූමි කාබනික විදිහට වගා කරන භූමි අපේ රටේ තියෙන්න ඕනේ තවත් ඒරියා එක. ඉතින් මේකේ ඔබයි මමයි ගිහින් බැලුවොත් කඳුකරේට අද තියෙන්නේ තේ වගාවන් වලින් යම්කිසි සුළු ප්‍රමාණයක්. අනිත් ඔක්කොම භූමි සුද්ද අපිට බාර දුන්නු ජේම්ස් ටේලර් මේ තේ ගෙනල්ලා අපිට බාර දුන්නු කඳුකරෙන් අනිත් ඔක්කොම භූමි අද මොකද වෙලා තියෙන්නේ? වනගහනය සම්පූර්ණයෙන්ම මාන කැලෑ බවට පත් වෙලා. ඒවා නිසරු බිම් බවට පත් වෙලා. පැහැදිලි. මට තාරුකට ඕකට උත්තරයක් දෙන්න ඕකත් කියන්නත් වෙලා තියෙනවා අනෙක් ක්වෙස්චන් එකේ. එනිසා තාරුක බොහොම පැහැදිලි අපිට හොඳ අදහස් දෙකක් ආවා. මම ඉංග්‍රීසි වලින් පොඩ්ඩක් translate කරන්නම් for the benefit of our listeners again. So the question to Taruka was about the discrepancy of the pay between the men and women, and also the daily wage, the shortfall that everyone is now talking about as a political influencing note to make the daily wage to 1,000 rupees for the tea plantation and the laborers within the newer area and the higher districts. And the response
very innovative response from Taruka is it's not just about giving the money that equates to both men and women. One, that they should find alternative ways of earning income, and that the alternative ways of income, those methods should be specific for the expertise of men and women separately. Therefore, there won't be so much of a discrepancy. බොහොම ස්තුතියි. මම හිතන්නේ මේ වටේ අපි ගොඩක් සාර්ථකව ඉවර කළා. ගොඩක් ප්‍රශ්න දෙවෙනි වටෙන් අහන් තිබ්බේවත් අපි ක්ලියර් කරගත්තා. එහෙනම් මනු අපි මේ වටේ බොහොම ලුහුඬින් කරන්න බලමු. මොකද අපිට තව විනාඩි 20ක් 30ක් තියෙන්නේ. අපේ ප්‍රේක්ෂකෙන්ගෙන් හොගාලා ප්‍රශ්න එනවා. ඒ නිසා මනු ඔබට බාරයි. Thank you Tush. මම වෙලාවක් ගන්නෑ. නමුත් තාරුක අන්තිමට කියපු කාරණේ අර ස්ත්‍රීන්ට සහ පුරුෂයන්ට මේ තමන්ට කළ හැකි දේ අනුව ගෙවීම කියන තැනදී මම ඔබත් එක්ක එකඟ නැහැ. නමුත් මේ වෙලාව ගන්න බැරි නිසා අපි වෙනම සංවාදයකට හම්බ වෙලා දිගට ඔක කතා කරමු. එතකොට මම එහෙනම් ප්‍රශ්න යොමු කරන්නම් සරෝජට. දැන් සරෝජා මේ කාලේ අපේ මේ කොවිඩ් වසංගතයත් එක්ක අපි ප්‍රශ්නත් එක්ක අපි දැන් ඉන්නේ අසීරු තත්වයක මෙන්න මේ කාරණේදී විශේෂයෙන්ම. දැන් වෙනකොට මැද පෙරදිග ඉඳලා ශ්‍රමිකයෝ විශාල පිරිසක් ලංකාවට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ඔවුන් වැඩි දෙනා ආසාදිතයන් බවටත් වාර්තා තියෙනවා. ඒ වගේම තවත් පිරිසක් හිර වෙලා ඉන්නවා. නමුත් මෙතනදී පොදු කාරණය තමයි ඔවුන් දැන් වෙනකොට ශ්‍රමිකයෝ නෙවෙයි. ඔවුන් රැකියාවල නියුතු වෙන්නේ නැහැ. එතකොට මේ කාරණයේදී සෞඛ්‍ය ප්‍රශ්න වලට අමතරව, ඒ කියන්නේ නිරෝධායන කටයුතු, සම්බන්ධීකරණ කටයුතු ඒව වලට අමතරව අපිට තියෙනවා ආර්ථික ප්‍රශ්නයක්, විශාල ප්‍රශ්නයක්. එතනදී අපිට රටට විනිමය නැතිවීමක්, අහිමිවීමක් තියෙනවා. ඒ වගේම අපි ශ්‍රමිකයෝන්ගේ පවුල් ගත්තොත් පෞද්ගලිකව ඔවුන්ට පවුල් වලට ආදායම් අහිමිවීමේ තත්ත්වයක් තියෙනවා. ඒ වගේම දීර්ඝකාලීනව බැලුවාම මේ ශ්‍රමිකයෝ නැවත රැකියාවල නියුතු වීම පිළිබඳ ප්‍රශ්නකුත් තියෙනවා. කවදද වෙන්නේ, කොහොමද වෙන්නේ, මේක අපේ රට තුල මෙතන ශ්‍රම වෙළඳපොළක් ඇති වෙනවද නැත්නම් නැවත උන් යනවද, මේ වගේ ප්‍රශ්න විශාල ප්‍රශ්න එක්ක රජයත් මේ වෙලාවේදී සෑහෙන අසීරු තත්ත්වයක ඉන්නේ. දැන් මම දන්න හැටියට ඔබේ පසුබිමේ ඔබ මේ සඳහා මේ වෙනුවෙන් පරිශන කළා තිනවා. ඔබ මේ සඳහා හඬක් නගන කාන්තාවක්. ඔබට මේ වෙනුවෙන් රජයට මේ අවස්ථාවේදී හිතන්න එපා පාර්ලිමේන්තුවට යන්නගෙන ඒක අපි පස්සට තියලා මේ අවස්ථාවේදී ඔබට රජයට දෙන්න පුළුවන් යෝජනාවක් මොකද්ද? ඒ යෝජනාව වෙන්න ඕනේ ඔබ දකින්න ප්‍රමුඛතාවයේ අනුව. ඒකට ඔබේ ප්‍රමුඛතාවය මොකද්ද මේ කාරණේදී? ඒ සඳහා ඔබ දෙන යෝජනාව ඉතාම කෙටියෙන් පැහැදිලි කරන්න. ඔව්. විශේෂයෙන්ම අංක 1 දැන් ඔය පිටරටවල වල ගිහිල්ලා රැකියා අහිමි වෙච්ච අය. ඒක මං කියන්නේ නිරෝධායනයේ රෝග තත්ත්ව නෙමෙයි. පසු කාලයක ඒගොල්ලෝ මේ රටට එනවා. ඒගොල්ලෝ බරක් වෙනවා මේ රටට. ඒකට ඒ ආර්ථික විසඳුම තමයි අපිට තව දුරටත් ආනයනය කරලා පරිභෝජනය කරන සංස්කෘතියකට අපිට යන්න බෑ. අපේ රටේ ඉක්මනින් නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනගා ගන්න වෙනවා. ඒක ආහාර, ඇඳුම් පැළඳුම්, ඖෂධ, අනෙකුත් නිෂ්පාදන සියල්ලම. එතකොට අපේ රටට අලුත් ඔල්ටර්නේටිව් දැක්මක් ඕනේ මේ රටේ නිෂ්පාදනය කරගන්න මේ සියල්ලම. අපි දැක්කා බෙහෙත් හිගයක් දැනට ලංකාවේ තියෙනවා පිටරටවල් වලින් ගෙන්නන්න බැරි නිසා. තව ඉස්සරහට ආහාර හිගයක් එනවා අපිට පිටරටවල් වලින් ගෙන්න ගන්න බෑ. මොකද ඒ රටවලුත් තියෙන්නේ ඒ නිෂ්පාදනය කරන දේවල් පිටට විකුණන්නේ නැහැ. තමන් විසින්ම රඳව ගන්නවා. ඒ නිසා මේ ශ්‍රමිකයෝ අපිට ඕනෑ තරම් ඉන්නවා. ඒගොල්ලන්ට මේ රටේ කරන්න දෙයක් නිෂ්පාදනය කරන්න පුළුවන් වෙන්න ඕනේ මේ පාලකයන්ට. අපි විශ්වාස කරනවා උදාහරණ හැටියට අපේ ඇඟලුම් කම්මල් වලින් එළියට විදේශ රටවල් වලත් ගිහිලා ඇඟලුම් කම්හල් වල සේවය කිරීමට සඳහා යන කාන්තාවන් ඉන්නවා. අපේ පේශ කර්මය අපි ඉස්සර අපිට මතකයි අපි කපුරේදී අතින් හැන්ඩ්ලූම් රෙදි ඇඳා. අපි හැන්ඩ්ලූම් ඇඳුම් ඇඳා. එතකොට අපි නැවත ඒ නිෂ්පාදනයට යන්න ඕනේ. අපි කල් තබා ගන්නා ආහාර නිෂ්පාදනය. අපි දැන් පිටරටවල් වලින් ගේන ජෑම් වර්ග, චට්නි වර්ග සහ වෙනත් නිෂ්පාදන ආහාර නිෂ්පාදන කල් තබා ගන්නා ඒ ටින් කෑම ඒ දේවල් අපි පරිභෝජනය කරනවා. ඉතින් අපිට පුළුවන් මේ ආහාර මේ රටේ නිෂ්පාදනය කරන්න. එහෙම කර්මාන්ත ශාලා පටන් ගන්න. ඒ කර්මාන්ත ශාලාවල මේ කාන්තාවන්ට සහ ඒ පිරිමි දෙපාර්ශ්වයටම රැකියාව දෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි අපේ රටේ දරුවන් බලා ගැනීමේ විශාල ගැටලුවක් තියෙනවා. ඒක තමයි අපේ රටේ පෙරපාසල් ක්‍රමය පුනරුත්ථාපනය කරන්න ඕනේ. ඒක පෙරපාසල් ක්‍රමය තුල පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන වලට වෙනම අවස්ථාවක් ලැබෙන්න ඕන. රැකියාවන් සඳහා යන කාන්තාවන්ට අපේ දරුවන් බලව ගන්න තබා යන්න
විශ්වාසයෙන් තබා යන්න තැනක් නැහැ. ඒක නිසා මේ අපේ පිටරටවල් වල ඉන්න මැද පෙරදිග ගෘහ සේවයේ ගිහින් ඉන්න අම්මලාට මෙහෙම පුහුණුවක් ලබා දීලා දරුවන් බලා ගැනීම, పూర్ව ළමාවිය සංවර්ධන කිරීම ආදී දේවල් ගැන රජය මැදිහත් වෙලා පුහුණුවක් ලබා දීලා పూర్ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන පටන් ගන්න පුළුවන්. ඒවාට මේ විදේශ රැකියාවල නිරත වෙලා ඉන්න කාන්තාවන් යොදව ගන්න පුළුවන්. ඉතින් මම මේ අවස්ථාවේ මම කිව්වා අවස්ථාවන් තුනක් අපේ රටේ උන් රඳවාගෙන රකින්න ක්‍රමයක් හැදෙන්න ඕනේ. උන්ට රැකියා අවස්ථා හදන්න පුළුවන් මේ රටේ. හරි. බොහොම පැහැදිලි. නමුත් මම විශ්වාස කරනවා ඔබ කතා කරන්නේ අර 1977ට පෙර යුගයට යාමක් නෙමෙයි. නමුත් පුළුවන් හැකි ආකාරයෙන් රට තුළ නිෂ්පාදනයන් වැඩි කරලා alternative means එකතු කරාට අපි ඒ කාලෙට ප්‍රවණතාවයක් නෙමෙයි කියලා. හරි. බොහොම ස්තුතියි. හරි. එහෙනම් තාරුක තරහ නෑ නේද? ඉස්සලා අභියෝගයක් කරාට නෑනේ. කිසිම විදිහකින් තරහ නෑ. ඒක ශාන්ත ගන්න තාරුකට ආයෙත් අවිලා කතා කරන්න පුළුවන් කියලා හිතනවා ඇති. ඒකනේ. හරි අපි මට පොඩි ඉඩක් හදලා දුන්නා. හරි ඒකනේ. එහෙනම් මම ඔබට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් යොමු කරන්නම්. දැන් මේක සරෝජාගේ ප්‍රශ්නයට වඩා ටිකක් වෙනස් මුහුණුවරක්. දැන් බොහෝ දෙනෙක් දැන් අපි වගේ දේශපාලනයේ නියුතු නැති කට්ටිය පුරවැසියෝ හිතනවා අපි දැයි දේශපාලනයට අකමැති කියලා. ඉතින් මෙතනදී අපි හැමතිස්සෙම හිතන්නේ මේ කරප්ෂන් කියන කාරණය. ඕන් හරියට මේ මුදල් අවභාවිතාවය, එතකොට පොදු දේපල අවභාවිතාවය ඊළඟට මේ කාරණා හින්දා අපිට දේශපාලනඥයෝ ඇත්තට සමහර විට පවුලකටවත් එකතු කරගන්න සමහර අම්මලා වුණත් කැමති නැතුව ඇති. නේද තුෂ්? එහෙම කාරණාත් ඇති. සමහර විට කාරුකටත් එහෙම කාරණා බලපානවත් ඇති. මන් දන්නේ බලපානද නැද්ද කියලා. ඉතින් දැන් මට දැනගන්න ඕනේ මේකේ ප්‍රධාන ගැටලුවක් විදිහට දකින්නේ විශේෂයෙන් මැතිවරණ ව්‍යාපාරවලදී අධික වැයක් දරන්න වෙනවා. ඉතින් මේ සඳහා ඔයගලන්ට විශාල පිරිසකගේ සහයෝගය ඕනේ. ඒතර කොහෙන්ද සල්ලි එන්නේ? කාගේද සල්ලි? මේවා අවසානයේදී ලොකු තක්සේරුවක් නැහැ. අපිට අවශ්‍ය මැතිවරණයක් දිනන්න පමණයි. ඉතින් තාරුකගෙන් ඔයාගේ ඡන්දදායකයන්ට අපිට සහතිකයක් දෙන්න පුළුවන්. දැන් ඔබ කතා කරන්නේ පිරිසුදු දේශපාලනයක් ගැන. එහෙනම් ඔබට දෙන්න පුළුවන් ද සහතිකයක්? ඔබ මේ වගේ මුදල් අවභාවිතාවය හෝ අනවශ්‍ය විදිහට මුදල් පාවිච්චි කරලා තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයක් ගෙනියන්නේ නැහැ. ඒ වගේම පාර්ලිමේන්තුවට ඔබපත් වුණා. ඊට පස්සේ මීට එරෙහිව හඬක් නැගීමට ඔබට ශක්තියක් තියෙනවා කියන කාරණය. ඒ ගැන අපිට සහතිකයක් වෙන්න පුළුවන්. මනු පළවෙනියටම ඔයා කියපු අර අභියෝගයට පොඩි උත්තරයක් දීලා හිටියොත් හොඳයි කියලා හිතනවා. ඒකෙන් මම ඇත්තටම කියන්නේ ගැහණු පිරිමි විදිහට ભેදයක් විතරක් නෙමෙයි. අපි විශේෂීකරණය කියද්දි මිනිසු විදිහටත් අපි අර සමහර වෙලාවට කියනවා අපි මේ හැම වැඩේම ආමියකට දුන්න නම් හොඳයි කියලා. ඒකට හේතුව අපේ මිනිසුන්ට අපිට ආමියක විදිහට වැඩ කරන්න බැරි කම. අපේ මිනිස්සු ආමියක විදිහට විනය විදිහට අනිත් අයත් වැඩ කරා නම් ඒ විශේෂීකරණය වෙච්ච මිනිස්සු අපි කියමුකෝ IT සම්බන්ධ විශේෂඥයෙක් ආමියක විදිහට විනයක් ඇතුව වැඩ කරා නම් ඒගොල්ලෝ එතනින් ඉස්සරහට ගින්. ඒ විදිහට හැම දෙයකම විශේෂීකරණය වුණු හැකියාවක් සහජ සහ ඒගොල්ලන්ගේ යම් කිසි ජීවත් වුණු පරිසරයෙන් ඇති වුණු හැකියාවක් ඒගොල්ලන්ට තියෙනවා. ඒකත් එක්ක අපි විශේෂීකරණයත් කළා තමයි ඒගොල්ලන්ට ජොබ් එකක් දෙන්න ඕනේ. ඒක තමයි මගේ තැන. අපි මනු කියපු තැනට ආවොත් මනු ඇත්තටම විශ්වාසය කියන දේ කොහොමද ගොඩනගන්නේ? මම සරලව කිව්වොත් මං හිතන්නේ ડોક્ટર පැතුම් මාත් එක්ක තරහ වෙන එකක් නෑ. ડોક્ટર පැතුම් අවුරුදු 4ක් 5ක් තිස්සේ මේ වැඩසටහන් එක්ක අපිත් එක්ක එකතු වෙනවා. අපිත් එක්ක වැඩ කරනවා, අපි එකට වැඩ කරනවා. එතකොට 2009 දී ડોક્ટર පැතුම් තමන්ගේ වෛද්‍ය වෘත්තියේ ડોක්ටර් කෙනෙක් වෙන්න තියෙන එක පස්සට දාලා ඉදිරි සැරහුම් මධ්‍යස්ථානවල මේ වෙඩි කණ්ඩ බලාගෙන යුද්ධයට යනවා. එතෙන්ට ගිහිල්ලා ඉස්සරහම සැරහුම් කුටියේ ආමියකට බේත් කරනවා. ඊට පස්සේ දැන් ඔහු මොකද්ද කරන්නේ? මාසෙකට 1.8 මිලියන් සැලරි එකක් ගන්න ඔහු සිංගප්පූරුවේ ඉඳලා ගෙදර ඇවිල්ලා දරුවෝ එක්ක ඉන්න තියෙන කාලේ මේ අවුරුදු 4ක් තිස්සේ ඔහුගේ මුදලින් අපි දකින්න ඇස් වලින් ඔහුගේ මුදලින් ඔහුගේ ඔහුට දරුවෝ එක්ක ඉන්න තියෙන කාලේ
වැඩි ප්‍රමාණයක් කාලය මුදල් ඔහුට තියෙන ජීවිතේ සතුටු වෙන්න තියෙන දේවල් හැමදේම කැප කළා ඔහු මිනිස් වෙනුවෙන් වැඩ කරනවා. ඔබට මම කිව්වා මම අගය කරනවා ඔබ කිව්ව කාරණේ අගය කරනවා. මට කියන්නකො තාරුක ගැන. තාරුකට කොයි විදිහ සහතිකයක්ද දෙන්න පුළුවන් අපිට ඡන්දදායකයන්ට අපි හැමදෙනාටම මේ විදිහ අනවශ්‍ය විදිහට මේ විදිහට මැතිවරණ ප්‍රචාරය වලට මුදල් අවභාවිතා කරන්නේ නැහැ ඔබ. ඒ වගේම ඔබ පාර්ලිමේන්තුවට තේරීපත් වුණත් ඔබ ඊට විරුද්ධව කටයුතු කරන්න ඔබට ශක්තියක් තියෙනවා. මෙන්න අවස්ථාව කියන්න ඔබ හැම කෙනාටම ඇහෙන්න. මනු ඇත්තටම මේ පාර්ලිමේන්තුව යන හැමෝම අද වෙද්දී සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවට යන්න වියදම් කරනවා කෝටි ගාණක්, මිලියන ගාණක්. එයා මේ මිලියන ගාණ වියදම් කරලා මේ මිලියන ගාණ හම්බ කරන්න හදනවා. නමුත් ඔබ අපිත් එක්ක වැඩ කරොත් අපිව දැක්කොත් අපි මේ මැතිවරණ ප්‍රචාරය කියලා කරන සියලු වැඩසටහන් අපි දැන් COVID-19 වලට වැඩ කරානේ. මම කිව්වා ලක්ෂ 100ක වැඩසටහන් කරා ඒ සම්බන්ධ සියලු ඩොකියුමන්ට්ස් අපි ගාව තියෙනවා. ඒ සියලුම සල්ලි වලින් පොඩි ප්‍රමාණයක් කරෙන්න අනිත් සියලු සල්ලි මිනිස්සු අපිට උදව් කරපුවා. අපි ගස් 70000 කිටවනකොට 70000 වැඩි කිරීම රුපියල් 100 ගත්තොත් ලක්ෂ ගානක මුදල්. ඒ සියලු දේ අපිට මිනිස්සු උදව් කරපු දේවල්. මේ මැතිවරණ ප්‍රචාරණය කරන සියලුම මැතිවරණ ප්‍රචාරය සඳහා තියෙන සියලුම දේවල් විශේෂයෙන්ම 70%ක් 80ක් විතර මුදල් මිනිස්සු අපිට උදව් කරනවා රටේ දැවෙන ප්‍රශ්නයකට උදව් කරන්න. ඒක අපි මැතිවරණය වෙනුවෙන් යොදා ගන්නවා. ඔව් ඔව්. එතකොට ඔබ ඒ සහතිකය ජනතාවට අද දුන්නා. අනිවාර්යයෙන්. පැහැදිලි. හරි. Soraya, do you want to ask your questions? Yes, to Taruka, right? Yes. We went, okay, yeah, sure. So මේ ප්‍රශ්නේ Taruka තාරුකගෙන් සහ සරෝජගෙන් දෙන්නගෙන්ම බොහොම කෙටියෙන් අහලා කෙටියෙන් උත්තරයක් ගන්න බලමු. ප්‍රචණ්ඩත්වය ගැන violence. I think today our country is swimming in violence. Violence is not only the act of physically hurting somebody, it's also mentally thinking about hurting somebody. You know, Lord Buddha said, they are not following the Dharma who resort to violence to achieve their purpose. And this is extremely sad. There's violence beginning with the JVP insurrection. Then we had a 30-year-old war, and then it ended with the jihadi Easter Sunday attacks. What are we not doing right here? Who is why? And then we have a lot of violence on campuses, ragging and deaths. Where have we gone wrong, and what do you propose to do in some measure to correct this? මමත් ඇත්තටම සොරායා මමත් විශ්වවිද්‍යාලයක හිටපු තරුණයෙක් විදිහට විශ්වවිද්‍යාලයේ රැග් එක මොයි දේවල් ඔක්කොම හරහා ගිය තරුණයෙක් විදිහට අපි ඒවා වෙනස් කරන්න නැවත උත්සාහ කරපු කට්ටිය විදිහට මේ අපි ඇත්තටම කොළඹ විශ්වවිද්‍යාලයේ යුනියන් එක කිසිම දේශපාලන පක්ෂයක් එක්ක සම්බන්ධ නැහැ. ඒක මම කියන්න ඕනේ. ඒ යුනියන් එකේ වැඩ කරපු අය විදිහට අපිට කියන්න තියෙන්නේ ඇත්තටම මේ වයලන්ස් නැති කරන්න අපිට භාවිතා කරන්න ඔබ මං හිතන්නේ මේ වචනයත් එක්ක තරහ ඇති භාවිතා කරන්න පුළුවන් එකම දේ සහජීවනය. මේකේ විසඳුම තමයි සහජීවනය. අපි නිකන් හිතමු මං උදාහරණයක් විදිහට ඔබට දෙන්න. මං ආසයි වචනෙට coexistence. අනිවාර්යයෙන්ම. ඒක මම හැමදාම උදේට රැයට දවල්ට හිතන වචනයක් ක්‍රියා කරනවා ඒක achieve කරන්න. අපිට සුරා අපිට වෙලා තියෙන්නේ සියලු වචන මේ යොදා ගන්න පුළුවන් ලස්සන වචන ගොඩක් අමතක කරන්න දේශපාලඥයෝ ඒක නැති කරලා තියෙනවා. සහෝදරයා කිව්වොත් සහජීවනය කිව්වොත් යහපාලනය කිව්වොත් ඒක කියනකොටම අපිට දේශපාලන පක්ෂ මතක් වෙනවා. එතකොට ඒකත් එක්ක අපි බිඳ වැටීමකට ලක් වෙනවා. සහජීවනය කිව්වොත් සොරා ඇත්තටම මේ වයලන්ස් කියන එකට අපි කියමුකෝ මේ රටේ තිබ්බ ලොකුම ප්‍රශ්නයක් තමයි මේ ප්‍රභාකරන් ඇවිල්ලා අපිත් එක්ක මේ යුද්ධයක් කළා අවුරුදු 30ක යුද්ධයක් කරා. සිංහල මිනිස්සු දෙමළ මිනිස්සු මැරුණා හැම පැත්තෙම මිනිස්සු මැරුණා. නමුත් අපි කිල්නොච්චියට ගිහිල්ලා අපි අවුරුදු උත්සවයක් කළා. අපි ඒ අවුරුදු උත්සවයේදී අම්මා කෙනෙක් කියපු වචනේ තමයි දරුවෝ මම අවුරුදු 30කට පස්සේ තමයි කැවුම් කන්නේ අද. ඉතින් මේ වයලන්ස් නැති කරන්න පුළුවන් හොඳම විදිහ තමයි සහජීවනය. අපි ඒ මිනිස්සු එකට බැඳුනා. ඒ මිනිසුන් අපි ඊළඟ සිංහල අවුරුද්දට මෙහි පැත්තට ගේනවා. අපි ඒ පැත්තට යනවා. මේක වෙලා තියෙන්නේ අපි කොටු දෙකකට දාලා
හැම වෙලේම මේ වයලන්ස් කියන දේ ඇති වෙන්නේ අපිව කොටු දෙකකට දාලා අපි හම්බෙන්නේ නැහැ. අපි සත්තු දෙන්නෙක්ව කොටු දෙකකට දාලා ඒ දෙන්න දකින්නෙම නැහැ. එතකොට එකපාරම මේ දෙන්නව එක ළඟට දැම්මට පස්සේ ඒ දෙන්න රණ්ඩු කරනවා. ඇත්තටම කිව්වොත් ඒ මිනිස්සුන්ට එහෙම මේ රට බෙදා ගන්න, රට අල්ල ගන්න, රටේ කෑල්ලක් ගන්න අවස්ථාවක් ඕනකමක් නැහැ. ඉතින් ඒක අපි දකින්නේ කිල්නොච්චියට ගියාම. අපිත් හිතාගෙන ඉන්නේ මෙහෙ ඉඳගෙන දකුණේ ඉඳගෙන ඒ මිනිස්සු මේ කෑල්ලක් අල්ල ගන්න හදනවා. නමුත් ඇත්තටම මෙහෙට ගියාට පස්සේ ඒ අම්මා කියනවා අපි හැමෝම වැරදි. අපි කැවුම් කෑල්ලක් කන්නේ අවුරුදු 30කින් කියලා අපිව බඳාගෙන අඬනවා. ඉතින් අපිට බැරියයි සහජීවනයෙන් මේ violence කියන එක නැති කළා දාන්න. ඒ කියන්නේ the division is not between the people, it is being imported and it is being fed by some forces here in the country, like some politically motivated. සරා මං හිතනවා ඕක අපිට ඇති කළා තියෙන්නේ අපේ රටේ දෙපැත්තෙම දේශපාලඥයෝ ඕක ඇති කළා තියෙනවා. හේතුව තමයි මිනිසුන්ට ඒ අයට ලේසි මේක පාලනය කරන්න මේක බෙදුවම. ඒ නිසා ඒගොල්ලෝ බෙදලා අපිව දෙපැත්තට කරලා පාලනය කරනවා. ඒ දෙපැත්තෙම කණ්ඩායම් මේක බෙදෙනවට ආසයි. බෙදෙනවට කැමතියි. යුද්ධය හෝ යම්කිසි හෝ කාරණා මෙතෙන්ට ගෙනල්ලා මේක බෙදෙනවට කැමතියි. ඒ නිසා අපි ඇත්තටම ශ්‍රී ලාංකිකයෝ වෙන්නයි ඕනේ. එතකොට තමයි මේ වයලන්ස් නැති වෙන්නේ. මෑතකදී අපේ ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ස්පෙෂල් ටාස්ක් ෆෝස් එකක් හැදුවා virtue and discipline and law gained කියලා. ඔයා හිතනවාද ඒ වගේ ටාස්ක් ෆෝස් එකකින් මේක කරන්න පුළුවන් කියලා? සොරා ඇත්තටම මේ රටේ අපි කතා වෙච්ච එක දෙයක් තියෙනවා. මේක වෙනස් වෙන්න ඕන නම් මේක වෙනස් වෙන්න ඕනේ අලුත් මැෂිමකින්. මේ අබලන් වෙච්ච මැෂිමකට නට් එකක් වීල් එකක් දාලා ඒක වෙනස් කළා මේ රට වෙනස් කරන්න බෑ. අලුත්ම මැෂිමක් තමයි වෙනම පීල්ලකට දාලා මේක ඉස්සරහට යන්න ඕනේ. ඒ හින්දා පොඩි කැලලක් වෙනස් කළා මේ රට වෙනස් කරන්න බෑ කවදාවත්. ඕකේ. ඒ ප්‍රශ්නේම මම යොමු කරනවා සරෝජාට. මම හංගා මේ peace and national coexistence field එකේ conflict resolution එකේ වැඩ කරන කෙනෙක්. මට තේරෙන හැටියට මම හුඟක් මේ travel කරලා තියෙනවා north south east west මේ ජාතික මේ policy එකක්. what is policy මේ ප්‍රතිපත්තියක් නෑ national unity වලට. Today we have no national policy for national unity, no institutional policy. So in the absence of that, do you think we need one? Or do you think every individual, every community should take this responsibility, as Taruka said, and promote coexistence in their communities? If for them to do that, shouldn't the government take a very keen interest and lay some rules and some procedures and some support for the people? I suggest Taroja. I suggest equality. මම හිතනවා ආර්ථිකය, ආකල්ප and අධ්‍යාපනය කියන තුනේම සමානාත්මතාවයක් ඇති වෙන්න ඕනේ. The violence කියනකොට මම මේකේ මං ඉස්සෙල්ලම discrimination also kind of violence. ඒක නිසා ඒ හරහාම දැන් අපිට දැන් සමාන ආර්ථිකයක් නැත්තම් උදාහරණයක් හැටියට ගත්තොත් ගෙදරක් ඇතුලේ domestic violence කියන එක එන්න පළවෙනිම හේතුව තමයි husband ගෙන් යැපෙන wife කෙනෙක් ඉන්නවා. ඒතර husband හිතනවා මෙයාට කන්න දෙන්නේ මං නම් බොන්න දෙන්නේ මං නම් එයාව ඕන හැටියට පාවිච්චි කරන්න මට පුළුවන් කියලා. ළමයින් ගැන ඇති වෙනවා. අපි ළමයින් ගැන කතා කරනකොට ළමයිනුත් ඒ විදිහටම වයලේට් වෙනවා. හැරස් ස්පීච් ඒ විතරක් නෙමෙයි. අපි පොදු ප්‍රවාහන මාධ්‍යක යනකොට ඒ හැම විනාඩි හැම කාන්තාවක්ම ලංකාවේ 90% පොදු ප්‍රවාහනයේදී ඒ වගේ හිංසනයට ලක් වෙනවා. ඒතර මේ හැම එකක්ම ගත්තම අපිට ලොකු ඇටිටියුඩ් වයිස් ගත්තම අපි ලොකුම පසුබෑමක ඉන්නේ. එතකොට මම හිතනවා මේ රටේ හැම කෙනෙකුටම තමන් ස්වාධීන මම නිදහස් පුද්ගලයෙක් කියලා හිතන්න පුළුවන් ආර්ථිකය ආකල්පමය වශයෙන් සහ අධ්‍යාපනයක් ඕනේ. ඒක හදන්න සිස්ටමැටික් චේන්ජ් එකක් ඕනේ. මේ සිස්ටම් එක ඇතුලේ ඉන්නේ ඇත්තටම ගත්තොත් එයාව අපි කවුරු හරි කෙනෙක්ව පාගගෙන ඉන්න කෙනා සහ පෑගෙන කෙනා දෙන්නම ඉන්නවා. මේක සමාන කරන්න පුළුවන් බෑග්ග්‍රවුන්ඩ් එකක් හදන්නේ නැතුව අපිට වෙනස බලාපොරොත්තු වෙන්න බෑ. ඒක නිසා අපි හිතනවා දැන් අපිට හැමතිස්සෙම අපි හැම කෙනෙක්ම ආර්ථිකව නිදහස් නම් ඇටිටියුඩ් එක අපිට නිදහස් ආකල්පයක් වෙනවා. හැම වෙලාවෙම අපිට ඉඩමදි වෙන්නේ අපේ හදවත තුල. අපිට අනිත් එක්කෙනාවත්
මම වගේම බාර ගන්න පුළුවන් හදවතක් තියෙනවා නම් විතරයි අපිට හැමෝම සමානව දකින්න පුළුවන්. අපිට එතකොට සරෝජා මම අහන්නේ මම පිළිගන්නවා කියන එක totally ඔබගේ ගෙදර ඔබගේ නිවස ඔබගේ ළමයි ඔබගේ මේ අසල්වැසියන් සමග මොන විදිහට සාමයක්ද ඔබ ගොඩනගලා තියෙන්නේ? ඔව් ඒකෙදී අපිට කියන්නේ අපිට කිසිම පුද්ගලයෙ හැටියට ගත්තම කිසිම ආගමික ජාතික වාර්ගික කිසිම විදියක වෙනසක් නැති අපි හැම කෙනෙක්ම මිනිස්සු අපි හැමෝම මේ ලංකාව ඇතුලේ හැමෝටම සමාන අයිතිවාසිකම් තියෙනවා. நான் நினைக்கின்றேன் இந்த நாட்டில் வாழ்கின்ற எல்லா மக்களுக்கும் சமத்துவமாக வாழக்கூடிய ஒரு நாட்டை கட்டியெழுப்பதற்காக கொள்கை ரீதியாக அரசியல் ரீதியாக கல்வி ரீதியாக முக்கியமாக பொருளாதார ரீதியான சமத்துவமுடைய நாட்டை கட்டியெழுப்பதற்கு ஒரு மாற்று பயணம் ஒன்று தேவை. அந்த பயணத்துக்காக நோக்கி செல்வதற்கு நாங்கள் அனைவரும் ஒன்றாக இணைய வேண்டும். எந்தவித பொருளாதார மோசடி இல்லாத அரசியல் ரீதியான வேறுபாடு இல்லாத அனைவருக்கும் சமத்துவமான கல்வியை பெற்றுக் கொடுக்கக்கூடிய மத இன மொழி வேறுபாடு இன்றி அனைவரும் இலங்கையர் என்று நினைக்கக்கூடிய ஒரு நாட்டை கட்டியெழுப்ப கூடுமானால் மாத்திரம்தான் இந்த நாட்டுக்கு எதிர்காலத்தில் அபிவிருத்தி வளர்ச்சி முன்னேற்றம் பெற்றுக்கொள்ள முடியும். ස්තුතියි සරෝජා හරි ලස්සනයි. මම මෙතන ඉවර කරන්න ඕනේ සරෝජාගෙන් මං හරිම සන්තෝෂ වුණා. අපි ඔක්කොමලා hina වුණා. හැම කෙනෙක්ගේ මේ ප්‍රොෆයිල් එකේ අපි ඔක්කොමලා hina වුණා. මම ඊයේද පෙරේදද කිව්වා සොරායාට සුළු ජාතීන් කියලා කිව්වට සුළු ජාතීන් සිංහලත් දන්නවා ඉංග්‍රීසිත් දන්නවා දෙමළත් දන්නවා. නමුත් මහ ජාතියක් කියලා හිතා කියන අපි සිංහල ජාතිකයක වැරදියකට බාර ගන්න එපා කවුරුත්. අපි වෙන භාෂාවක් ඉගෙන ගන්න මැලි වෙනවා. ඒ නිසා මම සොරායට කිව්වා අපි දෙමළ ඉගෙන ගත යුතුයි කියලා. අපේ පවුලෙත් අපි ජූලි මාසේ දෙමළ ඉගෙන ගන්නවා කියලා මම කිව්වා. මම ආසයි තුෂ් සරෝජාගෙන් එක ප්‍රශ්නයක් අහන්න. We are really short of time. No, perfect time. කොහොමද ඉගෙන ගත්තේ කියලා විගහට කියන්න අපිට. අපි හැමදෙනාට වැඩිපුර ඉගෙන ගන්න. I'm born in Tamil but I'm married with a Sinhala person, Asita Amarakon. I think that is the nature. Very good, thank you. Very much, thank you. Okay, really අපිට ඇත්තටම දැන් කාල සීමාව ගිහලා පැය එකමාරක් ගිහලා නමුත් තව මම හොඳ නෑ නේද ඔය දෙන්න අපි හරි ආසයි. ගොඩක් ප්‍රශ්න තියෙනවා මගේ අම්මෝ ප්‍රශ්න ගොඩයි හරිද? ඒ නිසා අපි 3 minutes really seriously I will have to interrupt you both. 3 minutes only for this last and final round and very direct question. Saroja, over to me again. Yeah. අධ්‍යාපනය විප්ලවීය වෙනසක් කර යුතුයි කියන එක කොවිඩ් වලින් තරමක් මේ තහවුරුනේ නැහැ. හරි? මට කරුණාකරලා කියන්න පුළුවන්ද ඔබතුමිය හිතන විදිහට එක විප්ලවීය වෙනසක් අධ්‍යාපනය දියුණුව සඳහා කොහොමද ඒක කරගන්නේ? පළවෙනිම දේ තමයි මේ රටේ තියෙන විභාග කේන්ද්‍රීය අධ්‍යාපනය වෙනස් කරන්න ඕනේ. මේ රටේ තියෙන්නේ කටපාඩම් කරලා අපි ගිහලා පේපර් එකක් මත හලලා එනවා. හැබැයි ඒක අපේ ජොබ් මාකට් එකටවත් අනාගත ලෝකයටවත් අපි ওই කතා කරපු සහජීවනයට මිනිස්සුන්ගේ සිතුම් පැතුම් වලට උදව් කරන්නේ නැහැ. ඒක එකක්. අනිත් එක අපේ এডুকেෂන් සිස්ටම් එකට පොලිටිකල් සයන්ස් කියන එක, සෙක්ෂුවල් এডুকেෂන් කියන එක, ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා අපි කවුන්සලින් කියන එකක් අපි මේකට ඉන්ක්ලූඩ් කරන්න ඕනේ. එතකොට මෙන්න මේ දේවල් එක්ක අපිට ඇත්තටම ඇටිටියුඩ් චේන්ජ් එකක් තියෙන දරුවෙක් මම හිතනවා දරුවන්ගෙන් පටන් ගත්තොත් තමයි තව අවුරුදු 40කට 50කට හරි පස්සේ මේ රට වඩා දියුණු රටක් බවට පත් වෙන්න පුළුවන් වෙන්නේ. ඒතර අපි සමහර දේවල් අපිට මේ රටේ නීතිය කියන එක අපේ දරුවෝ දන්නේ නැහැ. අපි අසමානතාවයට පත් වෙනවා, හිංසාවට පත් වෙනවා. දැන් උදාහරණයකට මත්ද්‍රව්‍ය කියන එක මම හිතන්නේ අපි හිතන්නේ මත්ද්‍රව්‍ය කියන්නේ සමාජ වුවදුරක්, සමාජ අපරාධයක්. හැබැයි අපේ රටේ මත්ද්‍රව්‍ය පරිහරණය කරන කෙනාව අපරාධකාරයෙක් කියලා හිතන්නේ. මම කියන්නේ අපරාධකාරයෙක් නෙවෙයි, සමාජය තමයි අපරාධය. ඒ දරුවා ගොදුරක් විතරයි. ඒක නිසා එයාව බේරගන්න අපේ අධ්‍යාපනය හැදෙන්න ඕනේ. ඒක නිසා නීතිය සහ දේශපාලනය, ඒ වගේම උපදේශනය, ඒ වගේම ලිංගික අධ්‍යාපනය, මේ හැමදේමත් එක්ක මේ පරිවර්තනයේ යුගයේ විභාග කේන්ද්‍රීයව නෙමේ ගහකොළ පරිසරය සතා සීපාවා මිනිසුන්ගේ හදවත් අඳුනන තාක්ෂණයේ දියුණුව අත්පත් කරගත්තු අලුත් අධ්‍යාපන ක්‍රමයක් අපිට අනිවාර්යෙන් ඕනේ. බොහොම ස්තුතියි. බොහොම පැහැදිලි.
පුළුල් උත්තරයක් දුන්නා. මමත් ඒකට අපි හැමදෙනාම මම හිතන්නේ ඒකට 100%ක් එකගයි. බොහොම ස්තුතියි. තාරුක අවසන් වටය විනාඩි 3යි තාරුක. ඕගොල්ලන් ඔයාගේ හදවතට කිට්ටු දෙයක් ඉස්සලා දැන් සරෝජගෙන් ඇහුවේ අධ්‍යාපනයේ තුමියගේ හදවතට කිට්ටු දෙයක් නිසා. හරිත ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් තුමනි මේ දවස්වල ඔන්න සමාජ මාධ්‍ය ගෙනල්ගෙන තිනවා පල්ලේ කැලේ අලින්ට තියෙන බිම් වලින් අක්කර 100ක් පෞද්ගලික ආයතනයකට දෙන්න හදනවා අඹ වගා කරන්නයි කියලා. ඊට ඉස්සරින් විල්පත්තුව ගෙන ගත්තා. ඊට ඉස්සරින් තව පැත්තක් ගෙන ගත්තා. මේ මෑතකදී මීගමුව කඩොලාන ප්‍රදේශය සම්බන්ධව ගියා. ඉතින් අපිට පැහැදිලි කරන්න ප්‍රශ්න කියන්න අවශ්‍ය නැහැ. අපි ප්‍රශ්නේ දානවා පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම් එක ක්‍රමවේදයක් හෝ ප්‍රායෝගික ක්‍රමවේදයක් ඔබතුමන්ලා මේ පරිසර සංරක්ෂණය සහ රජයේ මැදිහත් වීමෙන් කරන පරිසර සංරක්ෂණය ස්ථාපිත කරගන්නේ කොහොමද කියන එක. ප්‍රශ්න පැහැදිලි. අපේ පළවෙනි ප්‍රතිපත්තිය ඉඩම් කොහොමද පරිහරණය කරන්න කියලා. ඉඩම් කොහොමද පරිහරණය කියන්නේ ඇතුළෙම තියෙනවා අපි විල්පත්තුව කපද්දි ඒකට විරුද්ධව නැගී හිටියා. අපි කළු කොටිය මැරෙනකොට අපි දැක්ක Facebook එකේ කෑ ගහනවා ඒකට විරුද්ධව නැගී හිටිනවා. අපි අලි මැරෙනකොට අපි කෑ ගහනවා ඒකට විරුද්ධව. අපි සමහර අපේ භූමිය අහිමි වෙනකොට අපි කෑ ගහනවා. අපේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට නැත්තම් වනජීවි දෙපාර්තමේන්තුවට හිමි භූමිය අහිමි වෙනකොට අපි කෑ ගහනවා නැගී හිටිනවා. නමුත් රටකට ඕනේ තුෂ් එක ප්‍රතිපත්තියක් මෙන්න අපේ වන භූමි මෙන්න අපේ වන භූමි අපේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයිති භූමි මේකට ඇතුළත් වෙන්න බෑ මේකේ ගස් කැපෙන්න බෑ කවදාවත්. මෙන්න වන ජීවි දෙපාර්තමේන්තුවට අයිති භූමි මේවා ආය අයින් වෙන්න බෑ මේවා නැති වෙන්න බෑ අපිට. අන්න එහෙමයි තිරසාර සංවර්ධනයකට යන්නේ ඉස්සරහට යන්නේ. ඉතින් පල්ලේ කැලේ අහිමි වෙනකොට අපි පල්ලේ කැලේට කෑ ගහනවා. ඉතින් අපි මේ ස්පෙસિෆික් එක ප්‍රශ්න අරගෙන කෑ ගහනවට වඩා මම හිතන්නේ අර අපි කිව්වොත් මොකක් හරි ප්‍රශ්නයක් ආවම පඩි වැඩි කරනවා කියනවා. නෑ අපි කියන්නේ රටේ මිනිස්සුන්ගේ per capita income එක වැඩි කරන්න ඕනේ. ඒකට රටේ GDP එක වැඩි කරන්න ඕනේ. ඒකට ක්‍රමවේද අපිට ඕනේ. අපි විල්පත්තුව කැපෙද්දී ඒකේ අපි පරිවාර වනාන්තරවල කල්ලාරු කැපෙද්දී අපි ඒකට විරුද්ධ උද්ඝෝෂණ කරද්දී අපි දකිනවා තවත් වනාන්තර නිල්ගල කැපෙනවා. හැබැයි අපි එක ජාතියක් මූලික වෙලා නිසා විල්පත්තුව විතරක් ફોකස් කරනවා. හැබැයි මම කියන්නේ ඇත්තටම විල්පත්තුවේ වෙච්ච දේත් වැරදි, නිල්ගල වෙච්ච දේත් වැරදි. ඒ නිසා අපිට ඕනේ අපේ වනාන්තර ප්‍රතිශතය 35% නම් ඒ 35 ආරක්ෂා කරගන්න විදිහ. අපි කෘෂිකාර්මික භූමි යම් කිසි ප්‍රතිශතයක් නම් ඒක දිගටම කන්ටිනියු කරන්න විදිහ. හරි. පැහැදිලි ප්‍රතිපත්තියක් කරහා විතරමද ඔක කරන්න පුළුවන්? ඔබතුමාලට ප්‍රායෝගිකව කරන්න පුළුවන් කොහොමද? ඔබතුමා පාර්ලිමේන්තුවට යන නවක මන්ත්‍රීවරයෙක් හැටියට ප්‍රතිපත්තියක් නැහැ. රටේ ප්‍රතිපත්තියක් නැහැ. ඔක හදන්න තා අවුරුදු 20ක්වත් යයි. කොහොමද ඔබතුමා සංරක්ෂණය කරගන්නේ? අපි පැහැදිලිවම තුෂ් අපිට කරන්න වෙනවා එක පාරිසරික වනගහනය වර්ධනය කිරීම කියන දේ පළවෙනි දේ. ඒකට අපි ගස් නැවත වගා කළ යුතුයි. ඒක number 1. number 2 අපි මිනිස්සුන්ට පරිසරවේදීන් විදිහට අපි කොයිම තැනකවත් කියලා නැහැ ගස් කපන්න එපා කියලා. ගස් ඔබේ නිවසේ උළුවහව් අනිවාර්යෙන් ලී. ඔබේ නිවසේ ජනෙල් වල ලී තියෙනවා. ඔබේ නිවසේ පුටු වල මේසවල ලී තියෙනවා. තාක්ෂණික. ඕකේ. තාරුක එහෙනවත් දන්නේ. හරි අපි තාරුක එනකන් අපි එහෙනම් අවසන් කරන්න වටේදී ප්‍රශ්න අහමු. මහ ජනතාව අහලා තියෙන ප්‍රශ්න වගේක් තියෙනවා සරෝජා. ඔබතුමියට ඒක ඉදිරිපත් කරන්න quick fire rounds ඩිෂුම් okay. ඔබතුමිය පක්ෂයක් අනුවත් පෞද්ගලිකවත් අපේක්ෂිකාවක් හැටියට වත්කම් බැරකම් ප්‍රකාශ කරනවාද කරලා තියනවාද කරන්න බලාපොරොත්තු වෙනවද? ඔව් මම වත්කම් බැරකම් ප්‍රකාශයක් මම ඉදිරිපත් කරලා තිබෙනවා. හරි. අපි ජාතික ප්‍රතිපත්ති ගැන අහලා තියෙනවා. ජාතික ප්‍රතිපත්ති ගැන ඇයි මෙච්චර කාලයක් ඔබතුමියගේ පක්ෂයේ කට්ටිය පාර්ලිමේන්තුවේ ඉඳලත් මුකුත්ම කරගන්න බැරි වුණේ කියලා. ඒ ප්‍රතිපත්ති ගැන කතා කරනවා විතරද කියලා අහලා තියෙනවා.
නෑ අපි ජාතික ප්‍රතිපත්තියක් හඳුන්වා දුන්නා. ඒකෙම දැනට ක්‍රියාත්මක වෙන දේවල් අපේ පක්ෂය ගත්තොම කොමිෂන් සභා ක්‍රියාත්මක වීම කියන එක 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ඉදිරිපත් කිරීම ආදී දේවල් දැනට අපි විසින් යෝජනා කරලා ක්‍රියාත්මක වන දේවල්. හරි. තව ඔබතුමිය කියපු දෙයකට අදාළව අපි තාරු කෙනෙක් ඔබතුමියගේ ප්‍රශ්නට ඉවර කරමු එහෙනම්. රක්ෂණ ක්‍රමවේදය සම්බන්ධව ඒගොල්ලෝ කියනවා මෙහෙම දෙන්න කතා කළාට මොකද්ද ඔය රක්ෂණ ක්‍රමයෙන් ඇත්තටම ආවරණය වෙන්නේ කියලා අහනවා. ඔව්. දැන් අපි බලාපොරොත්තු වෙනවා විදේශ සේවා සඳහා යන අය අවුරුදු 2 4 6 ඔහොම ජීවත් වෙලා ඇවිල්ලා ආවට පස්සේ හම්බ කරපු දේවල් ඔක්කොම වියපැහැදම් කරගන්නවා. එතනින් එහාට ඒගොල්ලන්ගේ වියපත් කාලෙට කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැ. ඒ නිසා අපි යෝජනා කරනවා ඒ වැඩ කරන කාලය තුල ඔවුන්ගෙන් කපා ගන්නා යම් මුදලක් රක්ෂණාවරණයකට විශ්‍රාම වැටුපක් හැටියට ක්‍රියාත්මක කරලා ඒගොල්ලෝ නැවත මේ රටට ආවට පස්සෙත් ඒගොල්ලන්ට මාසිකව ආදායමක් ලැබෙන විදිය ස්ථාපිත කරලා ඒන්ගේ ජීවිත සුරක්ෂිත වෙන්නේ කියලා. ඉතින් ඒක නිසා මම හිතනවා වඩාත් හොඳම දේ ඔවුන්ගේ සේවා කාලයෙන් පස්සේ ලංකාවට ආවමත් එයාලා ආරක්ෂිත වෙන විදිහේ ක්‍රමයක් අපි හදන්න ඕන කියන එක. සහ ආපදාවකට ලක් වුණාම මම මේක යෝජනා කළේ ඔයගොල්ලන්ට මතක ඇති රිසානා නෆීස් හිසගසා දැමීමේ සිද්ධිය වෙලාවේදී තමයි මම කිව්වේ ඒ දරුවා මිය ගියාට පස්සේ ඒ දරු පවුලට කිසිම රැකවරණයක් හවුහරණක් නැහැ. ඒ වගේ යම්කිසි ආපදාවකට විදේශ රටකදී ලක් වුණා නම් ඔවුන්ගෙන් යැපෙන්නන්ට ඒ රක්ෂණාවරණය සහ වන්දි මුදල කියන එක ලැබෙන විදිහේ ක්‍රමයක් අපි හදන්න ඕනේ මේ රටේ. බොහොම ස්තුතියි සරෝජා. අපි බලමු තාරුකව නම්ටත් සම්බන්ධ කරගන්න. තාරුක උඩ යට මාරු වෙලා වගේ. ඒ අතරතුර මං සරෝජගෙන් ප්‍රශ්නයක් අහනවා මටත් ආව ප්‍රශ්නයක්. Sorry, Soraya, can I just let Taruka finish off what he started? And then we really must get on with the other questions that Taruka has been given by the audience as well. So Taruka, තව විනාඩියක් විතර අරගෙන ඉවර කරන්න සමා වෙන්න. අනිවාර්යයෙන්ම තුෂා මගේ තාක්ෂණික දෝෂයක් නිසා මේක මගේ අරුණා. කාරණා තුනයි. එක අපි තිබෙන වනගහන්නේ වර්ධනය කරන්න ඕනේ. අපිට තියෙන 120ක් විතර වනගහනයක් ඒක 135කට ගේන්න අපිට ලොකු ගැටුමක් තියෙනවා. අපි ඒකට වනගහනය තිබෙන වනගහනය වර්ධනය කරන්න ඕනේ. ඒකෙදී ඔබ කියන ඔය කඩලාන අයිති කඩලාන හෙක්ටයාර 12700කට ඇවිල්ලා තියෙනවා අවුරුදු කීපයක් ඇතුළත. කඩලාන හෙක්ටයාර 3000ක් විතර අවුරුදු කීපයක් විතර ඇතුළේ අපිට අහිමි වෙලා තියෙනවා. ඔබ විශ්වාස කරන එකක් නෑ අපිට අවුරුද්දකට ප්ලස් ඇන් මයිනස් දෙකම ගියාට පස්සේ 100%ක වනගහනයක් ඒ කියන්නේ කෝටි 1.5ක වනගහනයක් තුෂහිමි වෙන අවුරුද්දකට. ඒක තමයි ඇත්තම කතාව. ඔබ දැනගත යුතු. ඔබට වතුර නැති වෙනකොට ඔබට රසය දැනෙනකොට අපි කෑ ගහනවා, අපි හෙට මෙහෙට දඟලනවා. නමුත් අපි විසඳුම තමයි අපේ ලිඳේ පොඩ්ඩක් තව ටිකක් වල ටිකක් හාර ගන්නවා, නල ලිඳක් ගහ ගන්නවා. අපි ඒවා තමයි අපිට තියෙන විසඳුම. හැබැයි කරන්න ඕන දේ තමයි ලෝකේ නාසා ආයතනය හඳුනාගෙන තියෙනවා මේ ක්ලයිමේට් චේන්ජ් එකේ මිටිගේට් කරන්න 123ක බලපෑමක් කරනවා වනගහනය. ඉතින් වනගහනය වර්ධනය කරන්න ඕනේ. දෙවන දේ තියෙන වනගහනය අපි සංරක්ෂණය කරන්න ඕනේ. ඊළඟට වැදගත්ම දේ වාණිජමය වගා මම ඔබට කියමින් හිටපු තැන තමයි අපි හැමෝගෙම ගෙවල් වල වනගහ අපේ ගස් පාවිච්චි කරලා තියෙනවා, ලී පාවිච්චි කරලා තියෙනවා. වාණිජමය වගා ඇති කරන්න ඕනේ මිනිස්සුන්ට අවශ්‍ය ලී ගණ්ඩ ඒවා කැලේ රක්ෂිත වලින් නොගන්න. එතකොට වනගහනය ආරක්ෂා වෙන්නේ එහෙමයි. හරි, බොහොම ස්තුතියි. I think we'll move on to the questions from the people. So Saroja got 3 questions now from the people. Taruka ඔබට තියෙන ප්‍රශ්නයක්. අහනවා කෙනෙක් දැන් සාර්ථක දේශපාලඥයෙක් වෙන්න නම් ඒක 100%ක් තම ඒ කටයුත්තේ නියැලී ඉන්න ඕනෙලු. ඒ නිසා අපි ඒක පිළිගන්න එපා. බිස්නස් එක කරන්නයි අරක කරන්නයි මේක කරන්න ගියාපුවම මේ දෙකේ ප්‍රශ්නයක් ඇති වෙනවා. හරි, බිස්නස් එක පෝෂණය කරනවාද මේ දේශපාලනය හරහා බිස්නස් එක පෝෂණය කරනවාද එහෙම නැත්නම් වෙන මොකක්ද කියලා. ඒ නිසා ඒගොල්ලෝ අහනවා දැන් නවක දේශපාලඥයෙක් හැටියට 100%ක් මේක කරන්න ගියොත් කොහොමද ඔබතුමාගේ ඔය කියන පවුල් නඩත්තුවයි අනික් නඩත්තුවයි ඔක්කොම කරගන්නේ කියලා මේ ලැබෙන සොච්චමෙන්. Tusha, it's all about priorities. අපි හැමෝම තමන්ගේ ප්‍රමුඛතාවය අනුව තමයි තමුන් වැඩ කරන්නේ. ගොඩක් අය මගෙන් අහනවා ඔයාලා මේ මෙහි ගිහින් වැඩ කරන්නේ කොහොමද, මෙච්චර වැඩ කරන්නේ කොහොමද, මේගොල්ලෝ එළියේ ඉන්නේ කොහොමද, ආට ව්‍යාපාරයක් තියෙනවා, MBA එක පටන් ගන්නවා. හැබැයි අපිට වෙලාව තියෙනවා. හේතුව අපි රට කියන එක එකට තියලා තියෙනවා.
පැතුම් අයියා මම කිව්වා වගේ ලක්ෂ 18ක පඩිය දාලා රස්සාව දාලා මෙතෙන්ට ආවිත් තියෙනවා. මම මගේ ව්‍යාපාර කටයුතු වල තියෙන ගොඩක් කටයුතු එළියට දාලා මේ ඇවිල්ලා තියෙනවා. මේක ඔබට මට දැනෙනවා වගේම අපි මධ්‍යස්ථ මිනිස්සුන්ට දැනෙනවා හැමෝටම මේ දේශපාලනය කියන වචනේ දැක්ක ගමන් මඩක් හිරිකිතා. ඒක හදලා තියෙන දේ අපේ කලින් හිටපු දේශපාලනය. ඒ මඩෙන් ඒ මඩ ගොහුරෙන් එළියට යන්න පැතුම් අයියා මඩට බැස්සනම් ડોක්ටර් පැතුම් එතෙන්ට බැස්සනම් අපිත් එතෙන්ට බහින්න ඕන කියන තැන තමයි. කරලම පෙන්නනවයි කියලා ඔබතුමා කියන්නේ. බොහොම ස්තුතියි. මම හිතන්නේ අපේ ඒ සංවාදය වට දෙක තුනක් අපි කරා බොහොම සාර්ථකව මම හිතන්නේ එතනින් අපි ඉවර කළ යුතුයි. ගොඩාක් රැ වෙලා අපි අවස්ථාව මම කිව්වා මේ අපේ බොහොම සුවිශේෂී කාරණාවක් තමයි අපිනුත් ප්‍රශ්න අහන්න පුළුවන් එක ගැන. මොකද අපි වගවීමක් අපෙත් වගකීමක් සහ වගවීමක් විය යුතුයි. අපි පුරවැසියන් හැටියට දේශපාලනඥයන්ගෙන් හැම දෙයක්ම බලාපොරොත්තු වෙන්න හොඳ නැහැ අපි. ඒ නිසා සරෝජා ඔබට අවස්ථාව තියෙනවා අපිනුත් ප්‍රශ්නයක් අහන්න. ඊට පස්සේ තාරුකගෙන් අපිත් කෙටියෙන් උත්තර දෙන්න බලමු සහෝදරියනි. මම කෙටියෙන් මම අහන්න. ඉස්සෙල්ලාම මම පොඩ්ඩක් තෑන් කරන්න ඕනේ. මොකද පොඩ්ඩක් නෙමෙයි ගොඩාක් ස්තුතිවන්ත වෙන්න ඕනේ. මේ කාලේ පවතින මාධ්‍ය හැම එකක්ම දේශපාලඥයන්ගේ මඩ උස්සන දේශපාලන වේදිකාවල් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඕගොල්ලෝ තමයි පළවෙනි වතාවට මට හම්බ වුණේ රට වෙනුවෙන් මොනවද කරන්න කියලා අහන වේදිකාවක් හම්බ වුණේ. ඉතින් මම හිතනවා ඔබෙන් මං අහන සරල ප්‍රශ්නය මේක මේ මැතිවරණයෙන් ඉවර කරනවද දිගටම කරගෙන යනවද කියන එක. මොකද මේක රටට අවශ්‍යතාවයක්. ඒක නිසා ඔබ මේක ඡන්දයෙන් පස්සේ නවත්තනවද දිගටම රට වෙනුවෙන් මේක කරනවද මේක මේ විකල්ප මාධ්‍ය අනිවාර්ය අවශ්‍යතාවක් නිසා. මම මේකට උත්තරයක් දෙන්න. අපි දිගටම කරගෙන යනවා නම් ඕගොල්ලන් දිගටම ජනතාවත් එක්ක බැඳී ඉන්නවද අපිත් එක්ක බැඳී ඉන්නවද පාර්ලිමේන්තුවට ගියාපුවාම අපි හොයන ජනතාව සහ පාලකයා අතර තියෙන බෙදීමෙන් පස්සේ ඈත් වෙලා තියෙන එක ලං කරගන්න ඕගොල්ලෝ අපිට සහයෝගය දෙනවද ජාතික හඬ වෙනුවෙන්ට ඒ ඒ බ්‍රිජ් එක හදලා මහ ජනතාවත් එක්ක ඒ සමීපතාවය ඇති කරන්න. ඔයගොල්ලන් ඒ වගකීම අපිට දෙනවා නම් අපිත් ඒ දිගින් දිගටම මේ තලයේ ලැඳී ඉන්නවා. ඔව් අනිවාර්යෙන් අපි මොකද මම මුලිනුත් මම ඔබට සුබ පැතුවා ඔබ ආයතන ඔබ සංවිධානයේට සහ ඔබගේ වේදිකාවට. මොකද මේක විකල්ප දේශපාලන අවශ්‍යතාවයක්. දැන් ඉදිරියට දේශපාලඥයාට සහ පාලකයාට අවශ්‍ය දේ රට වෙනුවෙන් ක්‍රියාත්මක ක්‍රමයක් හදනව නෙමෙයි මාධ්‍ය වලින් තමයි තව ඉදිරියට රට කොහොමද දුවන්නේ කියන එක තීරණය වෙන සමාජයක් එනවා. එතනදී අර ජරා ජීර්ණ වලේ ඉන්න මාධ්‍ය නෙමෙයි මේක යහපත් දිශාවට ගෙන යන්න ඕන කියන මාධ්‍යවලට ඉතාම ලොකු ඉල්ලුමක් හදන්න ඕනේ සහ පවත්වා ගන්න ඕනේ. ඒ සඳහා ඒ මාධ්‍ය නිදහස වෙනුවෙනුත් විනිවිදභාවය වෙනුවෙන් අපි ඔබ සමග අත්වැල් වැඳ ගන්නවා. බොහොම ස්තුතියි. ඒ විනිවිදභාවය තහවුරු කරන කරුණාකරලා ඔබ දෙපළ කියන්න පුළුවන්ද අපේ ප්‍රේක්ෂකයින්ට අපි ඕගොල්ලන්ට උගන්වගෙනද මෙතනට ගෙනාවේ? ප්‍රශ්න කියලාද ගෙනාවේ? නෑ මම ඔබතුමිය මට වෙලාවක් දීලා තිබුණා මගේ ඩීටේල්ස් ඉල්ලලා තිබුණා ඒක පර්ටිකියුලර්ස් ඉල්ලලා තිබුණා ඒකෙන් පස්සේ මම හිතන්නේ අද තමයි අපි ඉස්සෙල්ලාම කතා කරේ නේද ඒ අරෙන් අපිට කතා කරන්න අවස්ථාවක් හම්බුනේ අපි කතා කරලාම නෑ තාරුක කිව්වේ නෑනේ අප මොනවත් නේ මට ඇත්තටම කියන්න තියෙන උත්තරේ තුෂ්දාට ඇති මට ඇත්තටම බොහොම කෙටි දැනුම් දීමකින් එක කෝල් එකකින් පැය කීපයක් ඇතුළත පැයක් එකමාරක් ඇතුළත දැනුම් දීමක මට මෙතෙන්ට සම්බන්ධ වෙන්න උනේ එකම ප්‍රශ්නයක්වත් එකම තොරතුරක්වත් මන් දන්නේ නැහැ පැතුම් අයියා මං කිව්වා වගේ ડોක්ටර් පැතුම් කිව්වෙත් අර මාධ්‍ය කීපකින් සමහර තැන්වල ඉල්ලද්දී ගියේ නැති පුද්ගලෙක් හැබැයි ડોක්ටර් පැතුම් මට කතා කරලා කිව්වේ මේක ස්වාධීන මාධ්‍යයක් වේදිකාවක් එතෙන්ට යන්න කියලා. ඒකයි මම කතා කරේ මෙච්චර. හරි. සරෝජගේ ප්‍රශ්නයට මම පොඩි ප්‍රශ්නයක් නෙවෙයි මම මේ ඇත්තටම මට දැන් ඔබතුමිය කිව්වා වගේ තුෂ් කිව්වා වගේ තාරුක සම්බන්ධ වුණේ අවසාන පැයේදී කියලා කිව්වා මම එයාට සුබ පතනවා. එයා තරුණ ළමයෙක් තරුණයෙක්. ඉතින් ඒක නිසා අපි දේශපාලනිකව මතිමතාන්තර මොනවා වුණත් ඔබේ ඉදිරි ගමනට සුබ පතනවා. ඒ වගේම කෙටි දැනුම් දීමකින් ඔයා ඇවිල්ලා සම්බන්ධ වෙච්ච එක ඉතාම අගය කරනවා. අභියෝග බාර ගන්නා තරුණයෙක් හැටියට ස්තුතියි. සරෝජගේ ප්‍රශ්නයට පොඩි කාරණයක් එකතු කරන්නද? ඔව් කමක් නැහැ. දැන් යථාර්ථය වේදිකාව ඇත්තටම අපි විකල්ප
හඬක් විදිහට තමයි ඉදිරිපත් කරේ මේ විශේෂයෙන්ම මේ ගතිවරණ කාලෙදී. ඒ වුණාට අපි ඇත්තටම මේ තුන් දෙනෙක් මෙතන ප්‍රදර්ශනය වුණාට මෙතන තියෙන පුරවැසියන්ගේ හඬ එකතුවක්. ඉතින් ඒ හින්දා ඔබට හැම වෙලේම මේක හැමදාම විවෘත වෙයි. නමුත් සමහර විට අපේ මුහුණවල් වලින් නෙමෙයි වෙන මුහුණවල් මෙතනට එයි. නමුත් මෙතන නියෝජනය වන්නේ ලංකාවේ පුරවැසියන්. ඉතින් ඒ නිසා හැමදාම යථාර්ථය සමග හැමදාම ජාතික හඬ සමග එක්වන්නේ. ආරාධනාව විවෘත ආරාධනාවක් ඔබ දෙපළට. හරි. ආරුක අහන්න අපෙන් ප්‍රශ්නයක්. පැහැදිලි ප්‍රශ්නයක් තියෙනවා ડોක්ටර් ඒ වගේම මනු මට තියෙන ප්‍රශ්නේ ඔබ ඡන්දේ දීලා තියෙනවද? ඡන්දේ නොදී ඉඳලා තියෙනවද? ඉස්සරහට ඡන්දේ දෙන්න බලාපොරොත්තුවක් තියෙනවද? බොහොම සරලයි. Soraya, you want to answer that first because you didn't get a chance. Definitely ඡන්දේ දීලා තියෙනවා දෙන්න බලාපොරොත්තු වෙනවා. මම හිතනවා ඒක තමයි එකම විදිය අපිට අපේ තියෙන current status එක මාරු කරන්න පුළුවන් එකම විදිය අපේ ඡන්දේ දෙන්න ඕනේ. ඉතින් මම හැම දිනාටම කියන්නේ ඡන්දේ භාවිතා කරන්න. භාවිතා නොකරෙන් වැළකෙන්න එපා කියලා. අනිවාර්යෙන්ම ඡන්දේ දෙන්න බලාපොරොත්තු වෙනවා. Manu? මම ඡන්දේ දෙන්න පටන් ගත්ත දවස් ඉඳලා එක වාරයක්වත් ඡන්දේ නොදී ඉඳලා නැහැ. ජීවිතේ පෞද්ගලිකවම සමහර අසීරු කාරණාවලදී එළියට යන්න බැරිකම වෙලාවෙත් ඒ කියන්නේ මාසික විතර දරුවෙක් ඉන්න කාලෙදිත් මම ගිහිල්ලා කොහොම හරි මගේ රට වෙනුවෙන් මේ යුතුයකම ඉෂ්ට කළා. ඉතින් මම හිතන්නේ ඒක කවදාවත් ඒක නැති කරගන්නේ නැහැ. ඉතින් ඔබේ ප්‍රශ්නේ වුණේ අපි මැලි වෙනවද කියලා නෑ. අනිවාර්යෙන් මැලි වෙන්නේ නෑ. මම හිතන්නේ අපි එක ඡන්දයක් හරි වෙනසකට පාවිච්චි කළ යුතුයි කියන තැන මතේ මම ඉන්නවා. මම ඡන්දේ දීලා තියෙනවා. ඡන්දේ නොදී ඉඳලා තියෙනවා පිටරට ඉන්නකොට. මොකද අපේ රාජ්‍යතාන්ත්‍රික ක්‍රමවේදය බොහොම අඩපණ වෙලා තියෙන්නේ. අපිට තැපැල් ඡන්දයක් ගන්න හරි අමාරුයි විදේශගත වෙලා ඉන්නවා නම්. ඒ නිසා අපිට ඒ ඡන්ද අයිතිය නැති වෙලා තියෙනවා පුරවැසියෙක් හැටියට. ඒ වගේම ඡන්දය දෙන්න බලාපොරොත්තු වෙනවා. නමුත් ඡන්දය දෙන්න බලාපොරොත්තු වෙන්නේ මේ පාර මම අභියෝගයක් කරනවා අපේ මහජනතාවගෙන් පුරවැසියන්ගෙන් for my fellow citizens එක පාරක් දුන්නා වැරදුනා කියලා අපි කිව්වා 225 එපා කියලා අපි දැන් අවුරුද්දක් තිස්සේ හඬ නගනවා කරුණා කරලා මේ පාරවත් හොඳට හිතලා බලලා අර වගකීම වගවීම සහ හිතක් පපුවක් තියෙන හොඳ මිනිස්සයා කවුද කියලා බලලා තෝරා බලලා ඡන්දය දෙන්නේ කියලා මම ඉල්ලීමක් කරනවා. හරි බොහොම ස්තුතියි. මම හිතන්නේ අපි ඉවර කළ යුතුයි. අපි හැමදාම ඉවර කරන්නේ සුවබර කතාවකින්. ඉගෙන ගන්න පුළුවන් පණිවිඩයකින්. මම කැමතියි අද ඉවර කරන්න. අපි ගොඩාක් සාමය ගැන කතා කළා, සමානත්වය ගැන කතා කරා, ಜಾති ભેදවාදී වලින් මිදී රටක් හැටියට ඉදිරියට යන්න ඕනේ කියලා. ඒ නිසා මොහන්දාස් කරම්චාන්ද් ගාන්ධි මහත්මයා ප්‍රචණ්ඩයෙන් ඉදිරියට ආපු යටත් විජිතවාදීන්ට එරෙහිව ආගම්වාදී ජාතිවාදී බෙදීම් වලට එරෙහිව ලොව මවිත කරමින් සාමකාමී පුරවැසි අරගලයක් දියත් කළා. බිම් මට්ටමින් මේ හැම මිනිසෙක්ම ඒ නායකයා පස්සෙන් ආවා. අන්තිමේදී හැබැයි එතුමා ඉන්දියාවේ නිදහස ලබා ගන්න පුරෝගාමී වුණා. ඒ නිදහස ශ්‍රී ලංකාවටත් අවුරුද්දකට පස්සේ ලැබුණා. නමුත් විදේශ පාලකයන් ඉන්දියාව හැර ගියේ කොහොම හරි බෙදලයි. මුස්ලිම් බහුතරයක් මුස්ලිම් මිනිසුන්ව ඉන්දියාවේ තල්ලු කරලා පාකිස්තානයටත් බහුතරයක් හින්දු භක්තිකයින්ව මධ්‍යස්ථ ඉන්දියාවටත් තල්ලු කළා. ඒ බෙදීම නිසා තවමත් අද ඒ මායිමේ භූගෝලීය මායිමේ අදටත් ප්‍රශ්න තියෙනවා. අවසානයේ මොහන්දාස් ගාන්ධි එහෙම නැත්නම් අපි කවුරුත් අඳුරන මහත්මා ගාන්ධි ඒ අන්තවාදී සාහසිකයෙක්ගෙන් මැරිලා ගියා වෙඩි උණ්ඩයකින්. ඒ අන්තවාදය දියත් කරන්න අපිට තවමත් බැරි වෙලා තියෙනවා. දැන් හුඟක් කට්ටිය විශේෂඥවරු කියනවා ඉන්දියාවෙත් ඒ වගේම ඇමරිකාවෙත් ඔබ හැමෝම දන්නවා ඇති මේ දවස්වල වෙන කලබලත් එක්ක
මේ ජාතිවාදී අන්තවාදී අදහස් සහ අරගල නැවත හිස ඔසවනවා. ඒ හුඟක් අය කියනවා විවේචනයක් කරනවා ඒ නායකත්වයේ වැරද්දක් දෝ කියලා. ඒ නිසා මගේ ඉල්ලීම අපේ ඉල්ලීම මේක ශ්‍රී ලංකාවට වෙන්න ඉඩ තියන්න එපා. ජාතීන් අතර සමගිය එහා පැත්තේ මිනිස්සයා අතර තියෙන සමගිය ඇතිවිය යුත්තේ අපි අතරමයි මුලා වෙන්න එපා. මේක කිසිම කොමිටුවක් කරහා හෝ විශේෂ කාර්ය සාධක බලකායක් කරහා හෝ බලෙන් හෝ මේක කරන්න බෑ. මේක කළ යුත්තේ අපි අපේ තුලින්මයි. මහත්මා ගාන්ධීගේ බොහොම සුප්‍රකට ඉල්ලීමක් තමයි be the change you want to see in the world. ඒ වෙනස ඔබ දකින්න කැමති වෙනස ඔබම විය යුතුයි. එනිසා අපි හොඳට මතක තියාගමු. අපි මේ පාර මුලා නොවෙමු. අපි කෙලින් වැඩ කරමු. අපි ආදරයෙන් වැඩ කරමු. රට ගොඩගමු. එක්ව සියලු දෙනාම සොරායා මනු අපි තාරුකටයි සරෝජටයි සුබ පතනවා. ජයෙන් ජයම වේවා. බොහොම ස්තුතියි අපිට සම්බන්ධ වුණාට. අපි සියලු දෙනාගෙන්ම අවසරයි. අනික් සතියේ සෙනසුරාදා සහ ඉරිදා රාත්‍රී 9ට හමු වෙමු. අයබෝවන්. ජය වේවා. ස්තුතියි.